දැන් අපි සාකච්ඡා කරන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. මේ බලන්න මෙතන තිබෙනවා ABC කියලා ත්‍රිකෝණයක්. මේ AB පාදයේ දිග සෙනවිර 4ක්, ඒ වගේම AC පාදයේ දිග සෙනවිර 6ක් වශයෙන් මම සලකුණු කර තිබෙනවා. දැන් මම කරන්නේ AB පාදයේ මධ්‍යලක්ෂය ලකුණු කරනවා. අපිට පේනවා මේ AB පාදයේ මධ්‍යලක්ෂය මම ලකුණු කළේ. එම ලක්ෂ්‍ය අපි D කියලා හිතුවොත් AD සහ BD සමාන වෙනවා. එතකොට AB දුර සෙනවිර 4ක් තිබුණු නිසා ඒක සමානව දෙකට බෙදලා සෙනවිර දෙක බැගින් අපිට සටහන් කරන්න පුළුවන්. ඒක මම කරලා තියෙනවා. තව සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා. මේ රේඛාව මම AB පාදයේ මධ්‍යලක්ෂය වන D හරහා BC ට සමාන්තරව ඇඳලා තියෙනවා. දැන් පැහැදිලිනේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. එක පාදයක මධ්‍යලක්ෂය තෝරගෙන තිබෙනවා D. එම මධ්‍යලක්ෂයේ ඉඳන් තවත් පාදයකට කියන්නේ BC ට සමාන්තරව රේඛාවක් ඇඳලා තියෙනවා. මේ BC ට සමාන්තරව ඇඳ D ලක්ෂයෙන් හරහා ඇඳ රේඛාවෙන් කුමක්ද වෙන්නේ? මේ ත්‍රිකෝණේ තව ඉතිරි පාදයක් තිබෙනවා. මේ බලන්න දැන් අපි AB පාදයේ තෝරගත්ත මධ්‍යලක්ෂය සඳහා. BC පාදයේ යොදාගත්ත යාට සමාන්තරව තමයි මේ රේඛාව ඇඳෙන්නේ. ඒතර තව ඉතිරි වෙලා තියෙන පාදේ වෙන්නේ AC නේ. AC. එතකොට දැන් මේ AC පාදේ මොකක්ද වෙන්නේ? මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයේදී කියවෙනවා මේ AC පාදය සමානව දෙකට බෙදෙනවා. ඒ කියන්නේ AE දුරයි EC දුරයි සමාන වෙනවා. අපිට අගයන් වශයෙන් කිව්වොත් ඒ 6 3 බැගින් සමානව දෙකට බෙදෙනවා. මේ තමයි මධ්‍යලක්ෂ ප්‍රමේයයේ මූලික අර්ථය. අපි මේක තවදුරටත් විස්තර කරගමු. ඒ අනුව අපිට මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය ගොඩනගා ගන්න හැකි වෙනවා. දැන් අපි තවත් වෙනස් ත්‍රිකෝණයකට අවධානය යොමු කරමු. මේ තියෙන PQR ත්‍රිකෝණය. මම QR පාදයේ මධ්‍යලක්ෂය තෝරගන්නවා. ඒක මම S කියලා ලකුණු කරන්නම්කෝ. QR පාදයේ මධ්‍යලක්ෂය. දැන් මම මොකද්ද කරන්න ඕනේ? විලෝමයේ අනුව මේ මධ්‍යලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර රේඛාවක් අඳින්න ඕනේ. මේ බලන්න මධ්‍යලක්ෂය මම තෝරන් තියෙන්නේ. මේ බලන්න මම මේ අඳින රේඛාව ත්‍රිකෝණී ත්‍රිපාද දෙක. ඒ කියන්නේ PQ තියෙනවා, ඒ වගේම PR තියෙනවා. මෙන්න මේ රේඛා දෙකෙන් එකකට සමාන්තරව ඇඳලාද කියලා චුට්ටක් බලන්න. මේ මොකද්ද මේ? මම මධ්‍යලක්ෂය හරහා රේඛාවක් ඇඳලා තිබෙනවා. නමුත් මේ රේඛාව මෙන්න මේ රේඛාව අර පාද දෙකෙන් එකකටවත් සමාන්තර නැහැ. දැන් පැහැදිලිවම කියන්න පුළුවන් PQ ට සමාන්තර නැහැ. මොකද PQ ට සමාන්තර නම් PQ රේඛාවයි මේ ඇඳ රේඛාවයි ඡේදනය වෙන්න බෑනේ. දැන් මෙතන ඡේදන ලක්ෂයක් තියෙන. එහෙනම් පැහැදිලිවම මේක PQ ට සමාන්තර නැහැ. ඒ වගේම PR ට සමාන්තරත් නැහැ. මේ බලන්න PR රේඛාව මේ පස්සේ මෙහිම පල්ලෙහාට දිගු කරොත් මේ පැත්තට ඒ වගේම මේ ඇඳ රේඛාව මේ පැත්තට දික් කරුවොත් මේ රේඛා දෙක මේ පහළ ලක්ෂයකදී හම්බ වෙනවා. නිසා මේක සමාන්තර රේඛාවක් නෙවෙයි. මෙතන මෙවැනි රේඛාවක් නෙමෙයි මෙතන අඳින්න ඕනේ. බලන්න තව එකක්. මේ බලන්න මධ්‍යලක්ෂය හරහා මේක හරියට නෑ මේක හරියන්නේ නැහැ. මොකද මේ S හරහා රේඛාව හොඳින් බලන්න PR ටවත් PQ ටවත් සමාන්තර නැහැ. එවන මම දැන් හඳිනවා නිවැරදි රේඛාව. ඔන්න බලන්න. ඔය දැන් දරුවන්ට පේනව නේද? මම S හරහා QR පාදයේ මධ්‍යලක්ෂණය S හරහා රේඛාවක් ඇඳලා තියෙනවා. මේ රේඛාව දරුවන්ට පැහැදිලි ඇති මොන රේඛාවකටද සමාන්තර වෙන්නේ කියලා. මොකද රේඛාව? හරි නේද ඔබ හිතුවා. PQ රේඛාවට තමයි මේ S හරහා රේඛාව සමාන්තර වෙන්නේ. දැන් එහෙමනම් QR පාදයේ මධ්‍යලක්ෂය තෝරගත්තා. PQ ට සමාන්තරව රේඛාව වෙනවා. දැන් ඉතිරි පාදේ PR. එහෙනම් PR ට වෙන දේ තමයි දැන් අපි හඳුනා ගන්න ඕනේ. PR වල ඒ S හරහා ඉදිරි රේඛාව හමුවන ලක්ෂය T කියලා මම නම් කළා. දැන් මොකද්ද වෙන්නේ එතකොට? අන්න හරි. මේ PT දුරයි මේ TR දුරයි එකිනෙක සමාන වෙනවා. ඒ තමයි විලෝමයෙන් කියන්නේ. ඒතකොට දරුවනේ දැන් අපි S හරහා සමාන්තර රේඛාවෙන්දී PQ ටනේ. අපිට බැරිද PR ට සමාන්තර වදින්න? පුළුවන්. මේ බලන්න. අය PR ට සමාන්තර වැඳුම් මොකද වෙන්නේ කියලා. ඔන්න PR ට සමාන්තර. දරුවන්ට හොඳටම පේනවා මේ PR රේඛාව. මේ PR රේඛාව මේ S හරහා රේඛාව දෙක සමාන්තරව හොඳටම පේනවා. ඒ නිසා දැන් මේ සමාන්තර වැඳ රේඛාව දැන් ආය බලමු QR පාදයේ මධ්‍යලක්ෂය තෝරගත්තා. ඒතර QR පාදයේ වෙනුවෙන් අපි ප්‍රයෝජන ගන්න. PR ට සමාන්තර වැඳ QR මධ්‍යලක්ෂය සඳහා තෝරගත්තා. PR ට සමාන්තර වැඳ ඉතුරු පාදයේ වෙන්නේ PQ. එහෙනම් මේ PQ වල PQ සමගයේ සමාන්තර රේඛාව ලක්ෂය T කියලා සැලකුවොත් දැන් මොකද්ද වෙන්නේ?
මෙන්න මේ කාරණා වෙන්න ඕන. PT ට QT සමාන වෙන්න ඕන. නැත්නම් ඔය තියෙන ආකාරයේ සමානතාවයක් ඉන්නවා. මේ තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයේ තමන් තහවුරු කරගන්න තවදුරටත් කරගත හැකි ලබාගත හැකි ක්‍රියාකාරකම ඔය දකින්න. දැන් දරුවන්ට පුළුවන් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය හඳුනා ගන්න. එහෙනම් මේ අපි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය දකින්නේ මොකද මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයෙන් කියන්නේ මේක පාඩම් කරගත්තත් කමන්න නම් මතකයට ගන්න හොඳින් ධාරණය කරගන්න ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදය සමච්ඡේදනය වේ. නැවත කියුවොත් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ත්‍රිකෝණයේ ඉතිරි පාදය සමච්ඡේදනය වේ. මේ තමයි අපි මේ මධ්‍යලක්ෂ ප්‍රමේයයේ දෙවන කොටස යටතේ හඳුනගන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. අපි ඒ ඇසුරෙන් ඉදිරියේදී ගණන් ගැටළු සාකච්ඡා කරමු. ඊළඟට මම කියලා දෙන්න උත්සාහ කරන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය සාධනය කරන ආකාරය. හැබැයි විභාගයට මේක අනිවාර්ය සාධනය නෙමෙයි කොහොමද මම වෙලා සමස්තනා කළා ඔය සාධනය දැනගත යුතු ප්‍රමේයන් 10ක් දැන් අහන්නේ නැහැ කියලා. නමුත් අපේ දැනුමට මේක ඉතාල වැදගත්. අපි බලමු එහෙනම් විලෝමය සාධනය කරන්නේ කොහොමද කියලා. අපි බලන්න ABC කියලා ත්‍රිකෝණයක් තිබෙනවා. ඒ කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය ගොඩනගෙන දත්ත ටික තමයි සටහන් කරන්න යන්නේ. ඒතර මේක මම කරන්නේ AB පාදයේ මධ්‍යලක්ෂයේ P තෝරගෙන තිබෙනවා. ඒතර P හරහා සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා. ඒක PQ BC ට සමාන්තරයි. ඔය තමයි දත්තය. ABC ත්‍රිකෝණේ AB පාදයේ මධ්‍යලක්ෂයේ P ද PQ සමාන්තරයි BC ද වේ. ඒතර ප්‍රමේය සාධනය සඳහා අපි නිර්මාණයක් හඳුනා ගන්න ඕන. නිර්මාණයක් යොදනවා. මොකද්ද මම කරන්නේ? PQ ට සමාන්තර රේඛාවක් අඳිනවා. PQ දික් කරනවා. ඒ වගේම තව සමාන්තර රේඛාවක් අඳිනවා. ඒක AB ට සමාන්තර රේඛාවක් අඳිනවා. ඒතර නිර්මාණය තමයි දික්කල PQ ට දික්කල PQ ට දික්කල PQ ට R හිදී හමුවනසේ R හිදී හමුවනසේ BP ට BP කියන්නත් පුළුවන් ඒක AB කියන්නත් පුළුවන්. මොකද BP රේඛාවේ දිගුවක් තමයි AB කියන්නේ. BP ට සමාන්තරව C හරහා රේඛාවක් ඇඳලා තියෙනවා. දැන් ඒතර අපි බලමු මේක කොහොමද සාධනයට ලක් කරන්නේ කියලා. ඒ කාරණා අපි තර්කානුකූලව සාකච්ඡා කරමු. දැන් අපි බලමු එහෙමනම් මේ තමයි දැන් අප විසින් නිර්මාණයක් ඇතුළත් කර ගොඩනගා ගන්නා ලද රූපය. දැන් මේක අපිට තිබෙන අභියෝගය තමයි AQ සහ QC සමාන කිරීම. ඒක තමයි සාධනය කළ යුතු දේ. AQ ට QC සමාන කරන්න ඕන. එතකොට අපි මේ සඳහා කුමක්ද අපිට කරන්න පුළුවන්? මේ බලන්න දැන් AQ සහ QC කියන්නේ මෙන්න මෙතන ඔය දරුවෝ දකින මෙන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ ත්‍රිකෝණයට අයිති පාද දෙකක්. එමෙන්න අපිට මේ AQ ට QC සමාන කරන්න පුළුවන් මෙම ත්‍රිකෝණ දෙක අංග සම කර ගැනීම. ත්‍රිකෝණ දෙක අංග සම කර ගැනීම සඳහා දත්ත ප්‍රමාණවත්ද? අපිට පැහැදිලිව පේනවා සමාන්තර රේඛා තිබෙනවා සමාන පාද තිබෙනවා. එවන අපිට කොහොමද මේක ගොඩනගන්න පුළුවන්? අපිට මුලින්ම පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ ආකාරයට සාධනයක් ලබා ගන්න. දැන් බලන්න දැන් මම ඔයාලට පැහැදිලි කරන්න නැවත සැරයක් මේ BP කියන දුරට සමාන දුරක් නේ AP. එතකොට දැන් අපිට ඕනකම තියෙනවා මේ AP ට සමාන වුණා නම් CR දැන් මෙතන ලකුණක් දාලා තියෙනවා සමාන වුණා නම් CR AP හා CR සමානතාවය මේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීම සඳහා භාවිතා කරන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීම සඳහා භාවිතා කරන්න. හැබැයි ගානේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ නේ AP දුරට CR සමානයි කියලා. ඒක වෙන්නේ මෙහෙම නේද? දැන් අපිට පේනවා මෙන්න මෙතන තියෙනවා BCRP කියලා චතුරස්‍රයක්. මේ BCRP කියන චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන්තරයිනේ. මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. ඒක දත්තෙන්ම තියෙනවා. ඒ වගේ අපේ නිර්මාණය තුල BP සහ CR සමාන්තරයි. එහෙමනම් මේ චතුරස්‍රය මෙන්න මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් නෙවෙයි. සමාන්තර ආශ්‍රයක් වෙන නිසා අපිට කියන්න පුළුවන් BP දුරට CR දුර සමාන වෙනවා. මේ සමාන්තර ආශ්‍රයක් නිසා. ඒ වගේම BP සමාන වෙනවා AP ට. එමන අපිට බැරිද AP හා CR අතර සමානතාවයක් ගොඩනගා ගන්න? ඉතාමත් පහසුවෙන් පුළුවන්. එහෙනම් මේකේ මූලිකම સિદ્ધාන්තය අපි ඇතුළත් කරගන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කර ගැනීම. මේ අංග සම කර ගැනීම සඳහා අපිට මුලින්ම සිද්ධ වෙනවා AP කියන පාදයයි මේ AP කියන පාදයටයි CR පාදයයි සමාන කර ගන්න. ඒ සඳහා අංග සම කර ගැනීම. ඊට පෙර
අංග සම කර ගැනීම සඳහා තමයි සමාන කරගන්නේ. ඊට පෙර අපිට සිද්ධ වෙනවා BPCR සමාන්තර ආශ්‍රයක් කරගන්න. ඉතින් බලන්න සාධනෙ දිහා බලන්න දරුවනේ සාධනෙ. BC සමාන්තරයි PR. දරුවෝ එකඟයිනේ දැන් මම කිව්ව වෙලාවස නම් මේ BC මේ තනි තලයකින් පෙන්නලා තියෙන්නේ. ඊතන හිසකින් BC සමාන්තරයි PR. ඒකට හේතුව දත්තේ. ඒ වගේම PB සමාන්තරයි RC. බලන්න ඒකත් හරියද කියලා PBට RC සමාන්තරයි. හරිනේ. ඒක අපේ නිර්මාණය. එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් PBCR සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රයක ලක්ෂණයක් තමයි සම්මුඛ පාද සමාන වීම. එහෙනම් අපිට කියන්න පුළුවන් PB සමානයි RC PB සමානයි RC කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම PB සමාන වෙනවා AP ට. ඒක දත්තේ. එහෙනම් අපිට ඒ අනුව නිගමනයක් ලබා ගන්න බැරිද RC සමානයි AP කියලා. තමත් පහසුවෙන් පුළුවන් RC සමාන AP කියන නිගමනයට ළඟා වෙන්න. එහෙමනම් දැන් අපිට පුළුවන් අපි ගාව තිබෙනවා RC සමානයි AP කියලා. දැන් කෝණ වලින් සමානතාවයක් බලමු. මේ බලන්න. මෙන්න මේ කෝණ දෙක. මෙන්න මේ කෝණ දෙක. දරුවන්ට පේන මේ APQ කෝණය. මෙතන තියෙනවා QRC කෝණය. රතු පාටින් පෙන්නන්න. මොන කෝණද මේවා? Z අකුරක හැඩය මේ පේනව නේද? Z අකුරක හැඩය. ඒ කියන්නේ මොන කෝණද? ඒකාන්තර කෝණ. එහෙනම් APQ සමාන වෙනවා QRCට. ඒකට හේතුව AP හා CR සමාන්තර නිසා ඒකාන්තර කෝණ වල. මේ තවත් සමාන කෝණයකල. ඊටවත් හොඳින් දරුවෝ දකින්න ඇති. මේ කෝණ යුගලයක් සමානයි AQP සහ RQC ප්‍රතිමුඛ කෝණ. එහෙමනම් කෝණ දෙකයි පාදයයි කියන න්‍යාය යටතේ අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් කෝකෝපා. මේ පාදයේ අනුරූප බව බලන්න හොඳින් තියෙනවද කියලා මේ අපි වර්ණ වලින් කතා කරමු. මේ නිල් පාට ඡාපයේ සහිත කෝණෙට ඉදිරියෙන් තියෙන්නේ AP. ඊළඟ ත්‍රිකෝණයේ නිල් පාට ඡාපෙට ඉදිරියෙන් තියෙන්නේ RC. එහෙමනම් AP සහ RC අනුරූප පාදයේ වෙනවා. එහෙනම් පැහැදිලිව අපිට කියන්න පුළුවන් APQ ත්‍රිකෝණයයි QCR ත්‍රිකෝණයයි අංග සම වෙනවා. ඒක අපේ අරමුණක් තුනේ ඒක අංග සම කර ගැනීම. මොකද මේ අංග සම වුණාට පස්සේ නේද අපිට පැහැදිලි කරන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙනවනේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් AQ හා QC කියන පාද දෙක මොකද වෙන්නේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් නිගමනය කරනවා අපි AQ සමානයි QC. ඒ කියන්නේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. එහෙනම් ප්‍රමේය පැහැදිලි. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර වඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදන ලක් වූ බව අපිට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. 11.3 අභ්‍යාසය. දැන් අපි 11.3 අභ්‍යාසයේ සාකච්ඡා කරන්නේගේ පළවෙනි ගණන. මේ තියෙන්නේ දරුවන්ට පේනවා මේ x කියන දුර හොයන්නයි තිබෙන්නේ. මේ x කියන දුර තමයි අපි සොයා ගන්න ඕනේ. බලන්න දැන් මේකේ තියෙනනේ විලෝමයේ ලක්ෂණ. xy පාදයේ මධ්‍ය ලක්ෂය L තෝරගෙන තිබෙනවා. ඊතර yz ට සමාන්තරව L හරහා LM රේඛාව ඇදලා තියෙනවා. එහෙනම් මොකක්ද දැන් වෙන්නේ? විලෝමය අනුව මේ xz පාදයේ සමානව දෙකට බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් xm දුරයි mz දුරයි සමාන වෙන්න ඕනේ. එහෙමනම් x රාගයේ සමාන වෙන සෙන්ටිමීටර කීයකද? 3කට. ඒ තමයි පළවෙනි එක. මේ ඊළඟ ගැටලුව. දැන් මේකෙත් x හොයන්න තිබෙන්නේ. දැන් හරියට හඳුනා ගන්න නැවත සැරයක්. PQ පාදයේ මධ්‍ය ලක්ෂය තමයි x. මොකද ඒක අපිට ලකුණකින් නෙමෙයි පෙන්නන්නේ අගේ ඔස්සේ. මෙතන 6යි, මෙතන 6යි. ඒ කියන්නේ PQ පාදයේ මධ්‍ය ලක්ෂය වෙනවා x. දැන් මේ මධ්‍ය ලක්ෂය හරහා සමාන්තර රේඛාවක් හඳුනා තිනවා QR. එහෙමනම් PQ වල මධ්‍ය ලක්ෂය තෝරගන්නවා QR ට සමාන්තරව රේඛාවක් අඳිනවා. එහෙනම් ඉතිරි පාදයේ වෙන්නේ දැන් PR නේ. PR සමානව දෙකට බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ y කියන්නේ PR ගේ මධ්‍ය ලක්ෂය. එහෙමනම් PY දුරයි YR යි සමාන වෙන්න ඕන. එහෙමනම් x වාගේ කීයක්ද වෙන්න ඕන? සෙන්ටිමීටර් 5ක් බවට පත් වෙන්න නේ. ඒක පිළිතුර x සමානයි සෙන්ටිමීටර් 5යි. මේ ඊළඟ ගැටලුව. මේකෙත් x වීමක් තියෙනවා. දැන් මෙතන බලන්න පොඩි විශේෂත්වයක් තියෙනවා. ගාන හොඳින් අධ්‍යයනය කෙරුවොත් දරුවන්ට පේනවා මේ AC රේඛාවේ මධ්‍ය ලක්ෂය තමයි E කියන්නේ. ඒක අපි කොහොමද හඳුනගන්නේ? මෙන්න මේ දුරව 4යි මෙතරත් 4 නිසා. එතකොට දැන් මෙතන අපිට දීලා තියෙනවාද මේ BC ට සමාන්තරව D ඉන්නේ කියලා? එහෙම එකක් පෙන්නලා නැහැ. හැබැයි වෙනත් தත්ත්වයක් තියෙනවා හොඳට බැලක්කලා බලන්න මෙන්න මේ කෝණ දෙක බලන්න මෙන්න මේ කෝණේ. අකුරු වලින් කිව්වොත් BCE. ඒ වගේම DEA. මේ කෝණ දෙක සමාන බව දීලා තියෙනවා. ඒ කෝණ දෙකේ හැඩය ගත්තාම F අකුරක හැඩය. අපි F අකුර කියලා කියන අර පහසුවට අපි කියන ඒවට අනුරූප කෝණ කියලා. එහෙනම් දරුවනේ මෙතන අපිට පේනවා මේ අනුරූප කෝණ දෙක සමාන වෙලා තියෙනවා.
ඒතර ප්‍රමේයක් තිබෙනවා ඔයාලා මේක 9 වසරේ තමයි මුලින්ම අධ්‍යයනය කරන්නේ. ඒතර මේ කෝණ දෙක සමානව තියෙනවා. මොන කෝණද මේ සමාන වෙලා තියෙන්නේ? අනුරූප හැඩයට තමයි මේ කෝණ දෙක තියෙන්නේ. ඒතර අනුරූප ආකාරයේ කෝණ සමාන නම් මෙතන අපිට නිගමනය කරන්න පුළුවන් BC රේඛාවයි DE රේඛාවයි සමාන්තර වෙන්න ඕන. එමනම් DE වල දුර මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕන. ඒ සමාන්තරතාවයේ ගණන දීලා නැහැ. අර අනුරූප කෝණ නිසා තමයි සමාන්තර වෙන්නේ. ඒ අනුව දැන් අපිට පැහැදිලි සමාන්තර රේඛාවක් තිබෙනවා. එහෙමනම් AB පාදයේ සමානව දෙකට බෙදෙන්න ඕන. ඒ අනුව AD සහ BD සමානයි. එහෙමනම් x ලාගේ කීයද? සෙන්ටිමීටර් 3යි. ඊටමත් වැදගත් හොඳින් තේරුම් ගත යුතු කාරණාවක්. මේ තිබෙන්නේ ඊළඟ ගැටළු ලොකු අංක 2 උපසරහන දීලා තියෙනවා. එහි විස්තර කරනවා AC හි මධ්‍ය ලක්ෂයේ P ද. ඒ කියන්නේ එක් පාදයක මධ්‍ය ලක්ෂය වශයෙන් දීලා තියෙනවා P කියන ලක්ෂය. D කියන්නේ මේ මධ්‍ය ලක්ෂය. AC පාදයේ මධ්‍ය ලක්ෂය. ඒ වගේම BC දුර සෙන්ටිමීටර් 12. BC 12යි. ඒ වගේම තව දීලා තියෙනවා AB දුර සෙන්ටිමීටර් 15ක් කියනවා. ඒ අගයන් දෙකක් මේකට ඇතුළත් කරලා තිබෙනවා. තව ලබා දෙනවා PQ සමාන්තරයිලු CB. එහෙනම් දරුවන්ට මේකේ හොඳටම පේනවනේ මධ්‍ය ලක්ෂණයේ විලෝමය හොඳට පේනවා. AC රේඛාවේ මධ්‍ය ලක්ෂය ලබාගෙන තියෙනවා P හරහා සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා PQ සහ CB සමාන්තර වෙන පරිදි. CB ට සමාන්තරව PQ හරහා රේඛාවක් ඇඳලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ QB දිග කීයද? මේ QB දිග කීයද? මේ Q කියන්නේ මොන ලක්ෂයද? AB වල මධ්‍ය ලක්ෂය. ඒ ත්‍රිපාදයේ මධ්‍ය ලක්ෂය වෙන්න ඕනනේ. නේද? ත්‍රිපාදයේ සමාච්ඡේදය වෙනවා. එහෙනම් AQ සහ QB සමාන වෙන්න ඕන. එහෙමනම් QB වල දිග කීයද වෙන්න ඕන? QB වල දිග වෙන්න ඕන 15 වෙනි භාගයක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 7.5. ඊළඟට සොයන්න කියලා තියෙනවා PQ දිග. මේ හරි වැදගත් දෙයක් දැන් අපි කතා කරන්නේ. මේ විලෝමය හරහා අප අපිට ප්‍රමේයට යන්න පුළුවන්. දැන් බලන්න විලෝමය නිසානේ AQ හා QB සමාන වෙන්නේ. එහෙමනම් දැන් අපිට පේනවා P කියන්නේ AC වල මධ්‍ය ලක්ෂය. Q කියන්නේ AB වල මධ්‍ය ලක්ෂය. දැන් Q AB වල මධ්‍ය ලක්ෂය උනේ විලෝමය නිසා. නැත්තම් මේ ගාන දුණු දත්තයක් නෙමෙයි. එතකොට දැන් පැහැදිලි එහෙනම් මේ PQ රේඛාව කියන්නේ ත්‍රිකෝණයේ පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. එහෙනම් පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉතිරි පාදෙට මොකද වෙන්නේ? සමාන්තර වෙයි. මේ සමාන්තරතාවය වෙන විලෝමයේදීම දීලා තිබුණා. ඊට අමතරව තව දෙයක් තියෙනවා. ඉතිරි පාදයෙන් හරි අඩක් වෙනවා. එහෙනම් බලන්න දැන් විලෝමයට පසුව ඒක ඇතුලෙන් ප්‍රදර්ශනය වෙන්න ගන්න ප්‍රමේය. ඒ අනුව PQ වල දිග කීයක් විය යුතුද? BC දුරෙන් භාගයක්. ඒ කියන්නේ PQ වල දිග වෙන්නේ කීයද? සෙන්ටිමීටර් 6යි. එහෙනම් PQ වල දිග සෙන්ටිමීටර් 6යි. ඉතින් හරිය හොඳින් තේරුම් ගන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් පසුව ඒ ඇතුළත සැරිසරනවා ප්‍රමේය. විලෝමයට පසුව ඒකෙන් ප්‍රමේයට යන්නත් අපිට හැකියාව තියෙන බව හොඳින් දකින්න ඕනේ. එවන අපි මේ අභ්‍යාසයේ ප්‍රධාන අංක 3 සාකච්ඡා කරමු. රූපයක් ලබා දීලා තියෙනවා. රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂය L වන අතර හොඳින් අධ්‍යයනය කරන්න. AB වල මධ්‍ය ලක්ෂය තමයි L වෙන්නේ. LM සමාන්තරයි BC ද. LM සමාන්තරයි BC. මේ LM රේඛාව සහ BC සමාන්තරයි. හරිනේ. එතකොට AB පාදයේ මධ්‍ය ලක්ෂය L වෙනවා. BC ට සමාන්තරව තමයි නම් LM පිහිටන්නේ. ඒ වගේම තව එකක් දීලා තියෙනවා MN රේඛාවක් සමාන්තරයිලු AB ට. අර ඒ හිස් දෙකකින් පෙන්ලා තියෙන්නේ ඒක. ඒ වගේම දුරවල් දීලා තියෙනවා AB 10යි. AB දුර සෙන්ටිමීටර් 10යි. මෙන්න මේ දුර. ඒ වගේම AM දුර සෙන්ටිමීටර් 7යි. AM 7යි. තව දීලා තියෙනවා BC දුර 12යි. අපි මුලින්ම අහනවා MC දිග කීයද? ඊට පස්සේ අහන්නේ BNML චතුරාශ්‍රයේ පරිමිතිය. මේ චතුරාශ්‍රයේ සමාන්තර ආශ්‍රයක් බව ළමයිට පේනවා. මොකද සම්මුඛ පාද සමාන්තරව තියෙන්නේ. LM ට BN සමාන්තරයි. BL ට NM සමාන්තරයි. දැන් මුලින්ම අහන්නේ මොකද්ද? මුලින්ම අහන්නේ MC දිග. දැන් බලන්න MC දිග හොයාගන්න මොකද්ද වෙන්න ඕනේ? ආයෙ බලමු. AB පාදයේ මධ්‍ය ලක්ෂය L. එතකොට මේ L හරහා සමාන්තර රේඛාවක් අඳිනවා. කාට සමාන්තරවද? BC ට. එහෙමනම් මේ ඉතිරි පාදය වන AC සමානව දෙකට බෙදෙන්න ඕනේ. M කියන්නේ AC වල මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ M සහ MC සමානයි. එහෙමනම් අපිට MC දුර ගන්න පුළුවන් සෙන්ටිමීටර කීයක් කියලාද? MC දුර සෙන්ටිමීටර 7ක් වෙන්න ඕනේ. MC 7. ඊට පස්සේ අහන්නේ BNML චතුරාශ්‍රයේ පරිමිතිය. දැන් බලන්න මේ චතුරාශ්‍රයේ පරිමිතිය සොයාගන්නේ කොහොමද අපි? ඒ කියන්නේ පාද හතරම දැනගන්න ඕනේ. දැන් මෙන්න මේ BL රේඛාව නම් සෙන්ටිමීටර 5ක් වෙනවනේ. මේ BL රේඛාව සෙන්ටිමීටර 5ක් වෙනවා. ඊට අමතරව දරුවන්ට කියන්න බැරිද මේ BN සහ NC දුර මොකද වෙන්න ඕනේ? ඊටක සමාන වෙන්නයි. සමාන වෙන්න ඕනේ බලන්න. එතනක් තියෙන විලෝමය.
ඒ විලෝමයේ වෙනවීම හඳුනා ගන්න පුළුවන්. බලන්න මම මේ කියන දේ තේරෙනවද කියලා. දැන් අපි මේ වෙලෙදි දන්නවානේ AC වල මධ්‍ය ලක්ෂය තමයි M. හරිද? මොන හොඳට තේරුම් ගන්න AC වල මධ්‍ය ලක්ෂය M. මේ M හරහා සමාන්තර රේඛාවක් පිහිටලා තියෙනවනේ මේ MN කියලා. කාටද මෙයා සමාන්තර වෙන්නේ? මෙයා සමාන්තර වෙන්නේ ABට. ABට සමාන්තර. එහෙමනම් මේ සමාන්තර රේඛාවෙන් BC පාදයේ සමානව දෙකට බෙදෙන්න ඕන. ඒ කියන්නේ BN දුරයි NC දුරයි සමාන වෙන්න ඕන. එහෙමනම් අපිට BN දුර ගන්න පුළුවන් සෙන්ටිමීටර කීයක් කියලාද? 6ක් කියලා. BN 6ක් වෙද්දි මොකද්ද වෙන්න ඕනේ? NC 6ක් වෙනවා. ඒ වගේම LM දුරත් සෙන්ටිමීටර 6ක් වෙනවා. ඇයි LM 6ක් වෙන්නේ? මම කිව්වා දරුවන්ට මේ පේන BN ML කියන්නේ සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමානයි. එම නිසා LM වල දුරත් සෙන්ටිමීටර 6ක් වෙන්න ඕන. ඒ වගේම BL දුර සෙන්ටිමීටර 5යි. AB වල මධ්‍ය ලක්ෂය L වන නිසා. එහෙමනම් LB දුරට සමාන වෙන්න ඕන MN වල දුර එකක් සෙන්ටිමීටර 5යි. එහෙමනම් දරුවනේ මෙන්න මේ චතුරාශ්‍රයේ සමාන්තර ආශ්‍රය. එහි පරිමිතිය වෙන්නේ කීයක්? 5/2ක් සහ 6/2ක්. ඒ අනුව උත්තරේ ගන්න පුළුවන් සෙන්ටිමීටර් 22ක් කියලා. අපිට පැහැදිලි ඇති. ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්න මෙවැනි ගැටලු. මොකද මේ හරහා තමයි අපිට අනුමේ යන සාධනය ඉතාමත් පහසුවෙන් කරගත හැකි වන්නේ. තවත් හොඳ ගණනක් රූප සටහන බලන්න. රූප සටහනේ දී ඇති තොරතුරු ඇසුරෙන් AC 10යි සෙන්ටිමීටර් හා AC 10ක් කියලා කියනවා. AD 8ක් කියලා කියනවා. මේකේ දීලා තියෙන තොරතුරු මොනවද? රේඛා තුනක් තියෙනවා සමාන්තරයි. CD, ML සහ BA සමාන්තරයි. M කියන්නේ BC පාදයේ මධ්‍ය ලක්ෂය. තව දුරවල් දෙකක් ලබා දීලා තිබෙනවා. මේ දුරවල් දෙක එකක් AC 10යි. ඊළඟට AD දුර ලබා දීලා තියෙනවා සෙන්ටිමීටර් 8ක් කියලා. දැන් අපෙන් අහන්නේ පළවෙනි කාරණාව විදියට DC නැත්නම් මෙන්න මේ ඉහළින් තියෙන සමාන්තර රේඛාව මේ මෙන්න මේ CD දිගයි අපෙන් අහන්නේ. දරුවන්ට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය. බලන්න ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක් දීලා තිබෙනවා. එකක් තමයි AC පාදයක 10යි, AD පාදය 8යි. දැන් CD පාදෙන් නැත්නම් DC සොයා ගන්න අපිට පුළුවන්. මේකට පයිතගරස් සම්බන්ධය යෙදීවි. පයිතගරස් සම්බන්ධය අනුව කර්ණයේ වර්ගය කියන්නේ AC වල වර්ගය ඉතිරි පාද දෙකේ වර්ග වල එකතුර සමාන වෙනවා. CD වර්ගය ධන AD වර්ගය. ඒ අනුව 10 වර්ගය වෙන්නේ AC වල වර්ගය. CD වර්ගය ධන 8 වර්ගය. සුළු කිරීමෙන් උත්තරයට අපිට යන්න පුළුවන්. 100 සමානයි CD වර්ගය ධන 64. 64 වම් පසට යන අඩු කරගමු. ඒ අනුව උත්තරේ එනවා CD වර්ගයට 36ක්. CD කියන්නේ 36 වර්ගමූලය. CD සමානයි සෙන්ටිමීටර 6. ඉතා පහසුයි මේවට 11 වසරේ දරුවන්ට බැරි වෙන්න බෑ. පයිතගරස් සම්බන්ධ විදීම අත්‍යවශ්‍යයි කියලා මම පෙරත් සඳහන් කළා. නිසා හොඳින්ම පයිතගරස් සම්බන්ධය පුහුණු වෙන්න. ඒ අංක එක සඳහා උත්තර. ඊළඟට තියෙනවා ML 10 නම්. හරි බලමු. ML සෙන්ටිමීටර 10 නම්. මම මේ අනවශ්‍යව මම අයින් කරනවා. ML 10. මේ ML රේඛාව 10යි. දැන් අපෙන් අහනවා ABCD ත්‍රපීසියමේ වර්ගඵලය සොයන්න. මේ ABCD කියන්නේ ත්‍රපීසියම. මේ බලන්න. ABCD. හොඳට බලන්න මේ සලුකු රූපේ ත්‍රපීසියම. මොකද මේකේ සම්මුඛ පාද යුගලයක් තියෙනවා AB හා CD සමාන්තරයි. ඒතර සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තර චතුරස්‍ර වලට තමයි ත්‍රපීසියම කියන්නේ. එහෙනම් මේකේ වර්ගඵලයේ සොයන්න ආකාරය මුලින්ම මතක් කරගන්න. වර්ගඵලයේ සෙවීම සඳහා අපිට අවශ්‍යයි සමාන්තර පාද දෙකේ දිග. එතනදී අපි ගාව තියෙනවා මේ CD රේඛාව එක පාදයක්. ඒක දිග දන්නවා 6යි. අපි ඒක සොයාගත්තා. හැබැයි AB පාදයේ දිග දන්නේ නැහැ. ලම්බුසත් තියෙනවා. AD එකක් දීලා තියෙන 8යි. එහෙනම් දැන් අපිට තියෙන අභියෝගය තමයි AB සොයා ගැනීම. අපි බලමු කොහොමද මේක හොයාගන්නේ කියලා. මේ දත්තේ බලන්න මෙන්න මෙතන තියෙනවානේ ML සමානයි 10යි කියන ML 10යි. එහෙනම් මේ ML 10යි කියන කාරණාව මෙතනදී භාවිතා කරන්නේ කොහොමද? අපිට පුළුවන් මෙන්න මේ සම්බන්ධයට යන්න. අපි දන්නවා මේ ABC ත්‍රිකෝණය දිහා බැලුවොත් ABC ත්‍රිකෝණය දිහා බැලුවොත් ABC ත්‍රිකෝණය තුල මධ්‍ය ලක්ෂ මේ විලෝමයේ ලක්ෂණ තිබෙනවා. හරිද? BC වල මධ්‍ය ලක්ෂය නේද M කියලා කියන්නේ. හරිනේ? එහෙනම් M හරහා සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවානේ ABට. එහෙමනම් මොකද වෙන්නේ? මේ AC පාදයේ සමානව දෙකට බෙදෙන්න ඕන. ඒ අනුව AC පාදයේ සමානව දෙකට බෙදෙන එකක් පැහැදිලිනේ. දැන් ඊට පස්සේ දැන් ආයෙත් බලන්න. දැන් මේ තාවා රතු පාට ත්‍රිකෝණයේ තියෙන මේ ඍජු කෝණික ත්‍රිකෝණය. දැන් මේ ඍජු කෝණික ත්‍රිකෝණය දිහා බලන්න. දැන් මෙන්න මෙතන මේ ලක්ෂය. මෙතන මම අකුරක් දෙන්න. මෙන්න මේ ලක්ෂය කියන්නේ AC වල මධ්‍ය ලක්ෂය. ඇයි එහෙම වුනේ? අතන විලෝමයේ හරහා මෙතන මධ්‍ය ලක්ෂය බව තහවුරු වෙනවනේ. දැන් එහෙමනම් මේ රතු පාටින් පෙන්වන ත්‍රිකෝණයටත් අපිට පුළුවන් විලෝමය යොදන්න. මොකද මෙන්න මේ රේඛා මේ
මධ්‍ය ලක්ෂය හරහා මේ තියෙන රේඛා ඛණ්ඩයත් සමාන්තර වෙනවා CD ට. මොකද CD සමග ML සමාන්තරයි කියන්නේ CD රේඛාව සමග මෙන්න මේ කුඩා රේඛා ඛණ්ඩයත් සමාන්තර වෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් මෙතනදී DL පාදයයි AL කොටසයි DL සහ AL සමාන වෙනවා. ඒ කියන්නේ AD පාදයේ සමානව දෙකට බෙදෙනවා. right. එහෙමනම් දැන් අපිට පේනවා මෙන්න මේ රතු පාට ත්‍රිකෝණය තුල නැවත ප්‍රදර්ශනය වෙන්න ගන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලක්ෂණ. කොහොමද මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලක්ෂණ ප්‍රදර්ශනය වෙන්නේ? මේ බලන්න මෙන්න මේ ලක්ෂය. AC වල මධ්‍ය ලක්ෂය. මේ L AD වල මධ්‍ය ලක්ෂය. එහෙමනම් මෙන්න මේ රේඛාව මධ්‍ය ලක්ෂය ආකල රේඛාවක් බවට පත් වෙනවා. එහෙනම් මේ මධ්‍ය ලක්ෂය ආකල රේඛාවේ දිග ඉතිරි පාදයේ කියන CD ගෙන් හරි අඩක් CD ගෙන් හරි අඩක් යන මෙයා සෙන්ටිමීටර් 3. තරොන්ට මතකයි මේ 10 කියන්නේ ML දුර. ML දුර 10යි. එහෙමනම් මෙතන මේ කුඩා දුර 3ක් වෙන නිසා M වලින් නම් මේ ඉතිරි වෙලා තියෙන දුර කීයක් වෙන්න ඕනද? ඒ දුර වෙන්න ඕනේ සෙන්ටිමීටර් 7ක්. හරි? සෙන්ටිමීටර් 7ක් වෙන්න ඕනේ. දැන් ආයෙ සැරයක් බලන්න මේ විස්තරය හොඳට හඳුනා ගන්න. දැන් බලන්න නැවත සැරයක් ABC ත්‍රිකෝණය දිහා. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ M කියන්නේ මධ්‍ය ලක්ෂය BC වල මෙතන මේ AC පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙතන මාකුරක් විතර නැහැ තිබුණා නම් ගොඩක් හොඳයි. එතකොට මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙක යාකල රේඛාව බවට පත් වෙන නිසා මෙන්න මේ රේඛාව මෙම රේඛාව BA ගෙන් නැත්නම් AB ගෙන් හරි අඩක් අනිත් පැත්තට මේ රේඛාවේ දෙගුණය තමයි AB ළඟ තිබෙන්න ඕනේ. එහෙනම් AB රේඛාවේ දිග සෙන්ටිමීටර් 14ක් වෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න 14ක් වෙන්න ඕනේ. දැන් ඉතින් අපිට හරි සතුටු වෙන්න පුළුවන්. මොකද දැන් අපි ගාව සමාන්තර පාද දෙක තිබෙනවා ලම්බුස තියෙනවා. එහෙනම් දැන් අපිට තියෙන්නේ දැන් අවසන් කරන්න මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය සොයන්න. කොහොමද ගණනය කරන්නේ? ත්‍රපීසියමේ වර්ගඵලය භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව 14 ධන 6 ගුණ කරනවා ඒ දෙක අතර ලම්බ දුරෙන් 1 8ක් වෙනවා. සුළු කිරීමෙන් උත්තරය එනවා 2න් 1යි ගුණ කිරීම වරහන් තුල උත්තරය 20ක් වෙනවා. ගුණ කරනවා 8න්. එතකොට මෙතනදී අපිට 2න් සුළු කර ගන්න පුළුවන් 20 අයින් කර ගන්න පුළුවන් 2න් බෙදලා එතන 10යි 10 වරක් 8 80යි. එහෙමනම් අංක 2 සඳහා පිළිතුර වෙන්නේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 80යි කියන පිළිතුර. මේ අපිට හම්බෙන තවත් පහසු ගැටලුවක්. රූපයේ දැක්වෙන ABC සමපාද ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 30යි. දී ඇති තොරතුරු ඇසුරින් BC YX ත්‍රපීසියමේ පරිමිතිය සොයන්න. දැන් ABC ත්‍රිකෝණයේ පරිමිතිය 30යි. එහෙනම් සමපාද ත්‍රිකෝණයක් පාද තුනේම එකතුව 30යි. එවන එක පාදයකින් අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර් 10ක් කියලා BC 10යි. ඒ වගේම AB 10යි AC 10ක් වෙන්නේ. දැන් මේ x කියන්නේ AB වල මධ්‍ය ලක්ෂය නිසා අපිට පුළුවන් ඒක දෙකට බෙදලා සටහන් කරගන්න සෙන්ටිමීටර් 5 බැගින්. ඒතර AB රේඛාව 10යි මධ්‍ය ලක්ෂය x නිසා AX සහ BX සමානයි 5 බැගින්. දැන් බලන්න දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ත්‍රපීසියමේ පරිමිතියනේ. පාද 4ක් තියෙනවා. දැන් BX රේඛාව රෙඩි. එක දන්නවා 5යි. BC රේඛාව හරි. එක දන්නවා. තව අපිට ඕන CY රේඛාව ඕන. ඒ වගේම XY රේඛාව දිග ඕන. ඒ බලමු ඊළඟට අපිට මොකද්ද හොයාගන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මෙතනදී AB රේඛාවේ මධ්‍ය ලක්ෂය x වෙන නිසා x ට සමාන්තරව තමයි මෙන්න මේ රේඛාව යන්නේ. XY රේඛාව x හරහා සමානයි. x හරහා BC ට සමාන්තරව. x ට සමාන්තරව කියලා කියන්න බෑනේ. BC ට සමාන්තරව තමයි x හරහා මේ රේඛාව යන්නේ. එහෙමනම් මේ රේඛාවෙන් මොකක්ද වෙන්නේ? AC පාදයේ සමානව දෙකට බෙදෙනවා. ඒකට මම මේ වගේ ලකුණු කරනවා. දැන් එතනදී මම මේ ඉරි කෑලි එකකින් මේ ලකුණ යොදලා තියෙන්නේ AX දුරම තමයි ඇත්තට මේ වයිට තියෙන්නේ. මොකද මේ පාද සමානයිනේ. හරි. එහෙනම් මෙතන දුර අපිට ගන්න පුළුවන් එක නම් සෙන්ටිමීටර් 5යි. දැන් අපි ගොඩාක් සාර්ථකයි. දැන් පාද 4න් 3ක් සොයලා තියෙනවා. දැන් අපේ අභියෝගය තමයි මේ XY දුර සොයා ගැනීම. කොහොමද XY දුර සොයාගන්නේ? මම මුලදීත් සඳහන් කළා නැවත නැවතත් මම කියනවා මේ විලෝමයේ හරහා ප්‍රමේයට යන්න පුළුවන්. x සහ y කියන්නේ පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකල රේඛාව. එහෙනම් මේ රේඛාව ඉතිරි පාදයේ කරන BC ගෙන් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන. දැන් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රපීසියමේ පරිමිතිය හොයන්න. පාද 4 5 වතුනක් සහ සෙන්ටිමීටර් 10ක් වෙනවා. ඒ අනුව 5 වරක් 3 එකතු කිරීම 10 පිළිතුර සෙන්ටිමීටර් 25යි. 6 වෙනි ගැටලුව. රූපයේ දැක්වෙන ABC හා ADC ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ වන අතර AB සෙන්ටිමීටර් 20ක් වෙනවලු.
අපින් අහනවා PQRDCB PQRDCB බලන්න PQRDCB පේනවා මේ PQRDCB අල්පීටත් එන්න බෑ මෙන්න මේ සම්බුදු රූපේ පද තියෙනවා 6ක් අවතල බහුවස්ත්‍රය මේකේ පරිමිතිය සොයන්න දැන් බලන්න AB දුර සෙන්ටිමීටර් 20යි P කියන්නේ AB වල මධ්‍ය ලක්ෂය එහෙමනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ AP දුරයි PB සමානයි සෙන්ටිමීටර් 10 බැගින් මාගේ පමණයි දාලා තියෙන ඒකේ සටහන් කරලා නැහැ ඊළඟට ඔය දරුවෝ දන්නවා මේ BC දුර සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕන. ඒ වගේම මට අපිට ඊළඟට හොයා ගන්න පුළුවන් දරුවනේ අපිට අවශ්‍යද අවශ්‍ය රේඛාවක් උඩ හොයා ගන්න පුළුවන්. ඊට පෙර මම කියන්න කැමති මෙන්න මේ විලෝමයේ ලක්ෂණයක් බලන්න. මෙන්න මේ ABC දුර බලන්න ABC ත්‍රිකෝණය බලන්න. ABC ත්‍රිකෝණය. හරිද? ABC ත්‍රිකෝණයේ P කියන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂය. එවනම් මේ රේඛාව සමාන්තර වෙන්න නිසා AQ ට QC සමාන වෙනවා. දැන් මේ AC රේඛාවේ දිගත් සෙන්ටිමීටර් 20ක් වෙන්න ඕනනේ. ABC සමපාද ත්‍රිකෝණය. එහෙමනම් AB ට AC සමාන නිසා ඒක 20ක් වෙන්න ඕන. Q කියන්නේ මධ්‍ය ලක්ෂයේ විලෝමය හරහා. එහෙමනම් AC දුරක් 10යි QC දුරක් සෙන්ටිමීටර් 10 බැගින් වෙන්න ඕන. එහෙමනම් ඒකත් අපි හොයාගත්තා. ඇයි අපි ඒක හොයාගත්තේ? ඒක හොයාගත්තු නිසා තමයි අපිට මේ PQ දුර හොයාගන්න පුළුවන්. මොකද දැන් මේ තියෙන ABC ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ දෙකක් තමයි Q සහ P කියන්නේ. එහෙනම් මේ මධ්‍ය ලක්ෂය ආකෘති රේඛාව PQ වෙන්නේ BC ගෙන් හරි අඩක් BC 30ක් වෙනවා. එහෙමනම් PQ දුර සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. ඊළඟට PQ දුර සෙන්ටිමීටර් 10ක් දැන් අපි පාද 6න් 3ක් අපි දන්නවා. මොනවද දන්නේ? BC දන්නවා, BP දන්නවා, PQ දන්නවා. තව අපිට ඕන QR දුර හොයන්න. දැන් නැවත මෙන්න මේ ADC ත්‍රිකෝණයට විලෝමය යොදා ගන්න පුළුවන්. මේකම විදිහට යන්නේ. Q කියන්නේ AC වල මධ්‍ය ලක්ෂය. මේ සමාන්තර රේඛාව මේ සමාන්තර රේඛාව මේ හිස් දෙකක් දාලා තියෙන්නේ. ආන්න හරි. DC ට සමාන්තරව QR තියෙනවා. එහෙමනම් AR සහ DR සමාන වෙනවා. හරිද? ඒ අනුව AR හා DR සමාන විදිහ එකක් 10 බැගින් බෙදෙනවා. මොකද AD වල දිගත් 20ක් වෙන්න ඕන. දැන් AB 20ක් වෙද්දී AD 20ක් උනේ කොහොමද? AB ට AC සමානයි AC ට AD සමානයි. පාද සේරම සමානයි සම්පාද ත්‍රිකෝණ. එහෙමනම් AD වල දිගත් සෙන්ටිමීටර් 20යි. ඒ අනුව AR වල 10යි RD 10යි. දැන් අපිට විලෝමයේ භාවිත මධ්‍ය ලක්ෂ ක්‍රමයේ භාවිතා කරලා මෙන්න මේ RC RQ දුර හොයා ගන්න පුළුවන්. R සහ Q කියන්නේ මධ්‍ය ලක්ෂය ආකල රේඛාව. ඉතිරි පාදයට සමාන්තරයි. එහෙනම් 20 කියන්නේ CD වල දිග. එකකින් හරි අඩක් වෙන්න නම් යනවා. එවනම් අවසාන වශයෙන් මෙන්න මේ රූපේ පරිමිතිය වෙන්නේ මොනවද? 10 ඒවා කීයක් තියෙනවද? බලන්න කොළ පාටින් වර්ණ ගන්න රූපේ මේ මෙතන 10යි 1යි 2යි 3යි 4යි පාද 6න් 4ක්ම 10 ඒවා 4ක්. ඊළඟට තව තියෙනවා 20 ඒවා 2ක්. 20 ඒවා 2ක්. නිසා මේකේ පිළිතුර වෙන්නේ සෙන්ටිමීටර් 80. පැහැදිලි ඇති? අපි බලමු ඊළඟ ගණන. හොඳයි මේ ගණන දිහා බලන්න. රූපේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් PQ 20 නම් MN දිග සොයන්න. රූපේ දීලා තියෙනවා PQR කියලා ත්‍රිකෝණයක්. PQ වල සමාන්තරව PL රේඛාවේ N හරහා සමාන්තර රේඛාවක් හදලා තියෙනවා. N කියන්නේ PL වල මධ්‍ය ලක්ෂය. ඒ වගේම L කියන්නේ QR රේඛාවේ මධ්‍ය ලක්ෂය. දැන් මේක අපි කොහොමද හොයන්නේ කියලා බලමු. මම මුලින්ම මේ සඳහා නිර්මාණයක් යොදා ගන්නවා. ඒ තමයි L හරහා මම සමාන්තර රේඛාවක් අඳිනවා. L හරහා සමාන්තර රේඛාවක් අඳිනවා. ඒක හමුවන ලක්ෂය මම ගන්නවා S කියලා PR සමග හමුවන ලක්ෂය. දැන් මම ඉස්සරලාම කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. දැන් බලන්න මේ ගත්තේ PQR ත්‍රිකෝණය. ඔය දරුවන්ට පේනවා PQR ත්‍රිකෝණය දිහා හොඳින් බලන දරුවෙකුට පැහැදිලිව පේනවා මෙන්න මේ PQ රේඛාවට. PQ රේඛාවට LS සමාන්තරයි. LS සමාන්තරයි. ඒක මම නිර්මාණය කරලා තියෙන්නේ එහෙමනේ. ඒ වගේම L කියන්නේ මධ්‍ය ලක්ෂය. එමුන L මධ්‍ය ලක්ෂය නිසා මෙන්න මේ මධ්‍ය ලක්ෂය හරහා මේ සමාන්තර වදින මේ රතු පාට රේඛාවෙන් මේ PS PR සමානව දෙකට බෙදෙන්න. ඒ සඳහා ඒ නිසා තමයි මම පෙන්නලා දෙන්නේ මෙන්න මේ PS දුරයි SR දුරයි සමානයි කියලා. ඒක මම මේ සටහනෙත් පෙන්නලා තියෙනවා. එහෙනම් අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය හරහා අපිට ගොඩනගා ගන්න පුළුවන් මේ PS දුරයි SR දුරයි සමාන බව අපිට යොදන්න පුළුවන්. එතකොට මෙතනදී මේ
කොළ පාටින් තියෙන ත්‍රිකෝණය තුල මධ්‍යලක්ෂ ප්‍රමේයයේ ලක්ෂණක් දැන් පේන්න ගන්නවා. මේ L කියන්නේ එක්තරා පාදයක මධ්‍යලක්ෂය QR වල, S කියන්නේ PR වල මධ්‍යලක්ෂය. එහෙමනම් මේ LS රේඛාවේ දිග වෙන්න ඕනේ QP රේඛාවෙන් හරියට PQ රේඛාව දීලා තියෙනවා 20ක්. ඒ නිසා LS රේඛාවේ දිග සෙන්ටිමීටර් 10ක් වෙන්න. ඒ අනුව අපි LS තමයි මුලින්ම මේකේ සොයා ගන්න. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේ PLS ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේය නැවත යොදා ගන්න ප්‍රමේය හෝ විලෝමයෙන් ආරම්භ කරන්න. දැන් බලන්න මෙන්න මෙතනදී මේ PLS ත්‍රිකෝණය. PLS ත්‍රිකෝණේ PN පාදයේ PL වල මධ්‍යලක්ෂය තමයි n වෙන්නේ. n හරහා පිහිටන මේ සමා රේඛාව NM රේඛාව LS ට සමාන්තර වෙනවා. එහෙමනම් මෙන්න මේ PM දුරයි MS දුරයි විලෝමයේ හරහා සමාන වෙන්න ඕන. ඒ කියන්නේ PM ට MS සමාන වෙන්න ඕන. දැන් නැවත සැරයක් බලද්දි පේනවා මෙන්න මේ ත්‍රිකෝණය තුල මේ වර්ණ ගැනීම තියෙන ත්‍රිකෝණය තුල මධ්‍යලක්ෂ ප්‍රමේය ලක්ෂණ පෙන්නනවා. n කියන්නේ මධ්‍යලක්ෂය, n කියන්නේ මධ්‍යලක්ෂය. එහෙමනම් NM වල දිග කීයක් වෙන්න ඕනේද? සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. 8 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන දී ඇති තොරතුරු ඇසුරෙන් PQ හි දිග AB හා DC ඇසුරෙන් ප්‍රකාශ කරන්න. ප්‍රවේශයෙන් තියෙන්නේ දැන් මෙතනදී අපිට මේ ත්‍රිකෝණ නැති නිසා මම මුලින්ම කරනවා රේඛා විකර්ණයක් යා කරනවා. BD විකර්ණය යා කරපුවා මට මේ ත්‍රිකෝණ ලබා ගන්න පුළුවන්. ඒ අනුව මට මේකේ ගාන සෑදීම නිසා මම මුලින්ම කරන්නේ BD විකර්ණය යා කරගන්නේ. දැන් මෙම BD විකර්ණයේ සහ PQ රේඛාව ඡේදනයේ ලක්ෂයටත් අකුරක් දා ගන්නම් R කියන. දැන් මට තියෙන අභියෝගය තමයි මෙන්න මේ PQ වල දිග AB දිගයි AB දිග සහ DC දිග මේ දිග ඇසුරෙන් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ දෙන්නගේ එකතුවද ඒ දිගුණේද මේ වගේ අදහසක් තමයි ගන්න ඕනේ. දැන් අපි දන්නවා PQ රේඛාව හැදිලා තියෙන රේඛා ඛණ්ඩ දෙකකින්. ඒ කියන්නේ PR වල දිගට RQ එකතු වෙනවා. ඒතර PR වලට යම්කිසි දිගක් ගන්න අපි උත්සාහ කරමු මුලින්ම. දැන් මම ඒ සඳහා මුලින්ම භාවිතා කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ඔය වර්ණ ගැන්වුණු ABD ත්‍රිකෝණය. බලන්න. දැන් ABD ත්‍රිකෝණය හොඳට බලන්න ළමයින්ට දැන් මේ විදිහට හොඳට තේරෙනවා ඇති මේ විලෝමයේ ලක්ෂණ පෙන්නනවා. මේ බලන්න නේද? AD වල මධ්‍ය ලක්ෂය තමයි P කියන්නේ. ඒතර මෙතනින් සමාන්තර රේඛාවක් තිබෙනවා. මේ රේඛාව AB ට සමාන්තරයි කියලා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයට අදාළව. ඒතර AB ට සමාන්තර නිසා මේ R වෙන්නේ DB ගෙන් භාගයක්. R කියන්නේ DB වල මධ්‍ය ලක්ෂය. එහෙනම් DB වල මධ්‍ය ලක්ෂය. එහෙමනම් අපිට ගන්න පුළුවන් AP සමානයි PD එක දත්තය වශයෙන්. ඒ වගේම PR සමාන්තරයි AB එකක් දත්තය වශයෙන් ගන්න පුළුවන්. එම නිසා අපිට ලියන්න පුළුවන් DR ට RB මොකද වෙන්නේ? සමාන වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මෙන්න මේ දුරවල් දෙක සමාන වෙනවා. දැන් ආයෙසරයක් බලන්න. දැන් එහෙමනම් අපිට කියන්න පුළුවන් නේද? PR රේඛාවට යම්කිසි ප්‍රමාණයක් AB ඇසුරේ. මොකද දැන් මේක ප්‍රදර්ශනය වෙන්න ගන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලක්ෂණ. එහෙනම් PR රේඛාවේ දිග වෙන්න ඕනේ මොකක්ද? AB ගෙන් භාගයක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මේ විදිහට අපිට පුළුවන් PR කියන්නේ PQ රේඛාවේ කොටසක්. එම PR කියන කොටස AB පාදයක තියෙන සම්බන්ධයක් තමයි AB ගෙන් භාගයක් වෙන්නේ. දැන් ඊළඟට මොකද්ද මම කරන්නේ? මම ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණය. ඒ කියන්නේ රූපයේ තිබෙන අනිත් ත්‍රිකෝණය. DCB ත්‍රිකෝණයමයි ගන්න. එතන තුනට බලන දරුවන්ට පේනවාද මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ ලක්ෂණ බලන්න මේ BD රේඛාවේ මධ්‍ය ලක්ෂය නේද R කියන්නේ හරිනේ. ඒ වගේම RQ දුරයි DC දුරයි සමාන්තරද රේඛා දෙක සමාන්තරද? කොහොමද මේ තල යන්නේ නැහැ. ඒ නැති වුණාට කමන්නේ මේ බලන්න PR රේඛාවේම දිගුවීමක් නේ RQ වෙන්නේ. එහෙනම් RQ රේඛාව DC රේඛාවට සමාන්තරයි. එහෙමනම් දරුවනේ අපිට දැන් කියන්න පුළුවන් විලෝමයේ අනුව මේ CQ දුරයි BQ දුරයි සමානයි. බලන්න කොහොමද ලියවෙන්නේ කියලා. BR සමානයි RD. දැන් මේ BR සමානයි RD දත්තේ දත් කියලා ලියන්න බෑ. ගොඩක් ළමයින් හැම එකටම දත්තේ දත්තේ කියලානේ. එහෙම බෑ. BR ට RD සමානුනේ අපි සාධනය කරන නිසා. අර ABD ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ දුවනේ. මතකයිනේ. ඒතර BR ට RD සමානයි කියලා අපි හේතුව ලියනවා සාධිතයි. ඒ වගේම RQ සමාන්තරයි DC වෙනවා නේද? RQ සමාන්තරයි DC වෙනවා. ඒකත් හරිනේ. එහෙනම් අපිට ඊට පස්සේ නිගමනය කරන්න පුළුවන් BQ ට QC සමාන වෙනවා කියලා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය හරි. දැන් කොළ පාට ත්‍රිකෝණය තුල අන්න පෙන්වන්න ගන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලක්ෂණ. එහෙමනම්
RQ කියන දුර මෙන්න මේ RQ කියන දුර R කියන්නේ BD වල මධ්‍ය ලක්ෂය Q කියලා කියන්නේ BC වල මධ්‍ය ලක්ෂය එhmenan RQ කියන දුර DC දුරත් එක්ක සම්බන්ධයක් තිබෙනවා එයාගෙන් භාගයක් දැන් අපිට ඕනේ ඕවා නෙමෙයි අපිට ඕනේ PQ දුර. ඒතර PQ ලැබෙන්නේ කොහොමද? PQ ලැබෙන්නේ එකතු කිරීමක් මගින් PR ට RQ එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක. ඔය රතු පාටින් මම වර්ණ ගන්නවා. PR සමානයි භාගයයි AB RQ සමානයි භාගයයි DC. ඔන්න ඔය පේලි දෙක අපි එකතු කරගත්තා නම් PR ධන RQ ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ඒ PR ධන RQ බවට පත් වෙන්නේ කවුද? PQ වෙනවා ඒ අතර කෙනෙක් නේද? එහෙනම් PR ධන RQ සමානයි PR ධන RQ මෙන්න මේ දෙන්න මේ PR මේ RQ PR ධන RQ කියන්නේ මේ දෙක එකතු වෙන්නේ තියෙන එක දකුණු පසින් භාගයයි AB ට භාගයයි DC එකතු වෙනවා භාගය පොදු සාධක වශයෙන් මම ඉවත් කරන් තියෙනවා එහෙනම් භාගයයි AB ධන DC PR ධන RQ සමාන වෙන්නේ කාටද PQ ට එහෙනම් PQ සමානයි භාගයයි AB ධන DC බවට පත් වෙනවා මේ අභ්‍යාස මාලාවේ අන්තර්ගත වන තරමක් සංකීර්ණ ගැටලුවක් වශයෙන් අපිට කියන්න පුළුවන් මේ 9 වෙනි ගැටලුව. බලන්න රූපයේ දැක්වෙන ABC සමපාත්‍රිකෝණයේ පාදයක දිග x AB වල දිග x කියලා අපි ගන්න පුළුවන්. ඒ වගේම BC ත් x වෙනවා AC ත් x වෙනවා. ඒ කියන්නේ එතකොට මට කියන්න පුළුවන් ACx. ඒ වගේම පේනවා දරුවන්ට BC වල මධ්‍ය ලක්ෂණේ D කියන්නේ. එහෙමනම් BD සහ DC සමාන වෙනවා x ගෙන් අඩකට සමාන. ඒ කියන්නේ x බෙදීම දෙකට සමාන. ඊළඟ EF දුර y කියලා ගන්න කියලා ගාන ලබා දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ BEDGF චතුරස්‍රයේ පරිමිති. ඉස්සර ඒක බලන්න කොහෙද තියෙන්නේ කියලා මේ බලන්න. EDGF මෙන්න මේ කුඩා චතුරස්‍රයක ත්‍රාපීසියමක් මේකේ පරිමිති අපෙන් අහන්නේ. එතකොට දැන් ඉස්සලාම ED දුර අපි ගාව නැහැ. ඒක හොයන්න ඕන. DG හොයන්න ඕන. FG හොයා ගන්න ඕන. එකම එක දුරයි තියෙන්නේ EF දුරයි විතරයි තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ ED හොයාගන්නේ කියලා. ED හොයාගන්න නම් අපිට මොකක්ද කරන්න වෙන්නේ? මට මෙහෙම හිතෙනවා. ABD ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යෙදුවොත් AD හොයාගන්න පුළුවන්. AD හොයාගත්තොත් E කියන්නේ AD වල මධ්‍ය ලක්ෂයනේ. ඒතකොට එහෙමනම් ඒ හොයාගන්නේ AD දුරෙන් භාගයක් තමයි ED ට යන්නේ. අනේ අසරණයිනේ මම මොකද මේ ABD ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය සෝරි පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන් කිව්වට යා ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙමෙයි. එහෙමනම් ඉස්සරලා ඔක ඍජුකෝණී බව පේනවා නිකන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා සාධනය කරගන්න. මේව පුළුවන් මම මේවලට මෙහෙම බැරිද කියලා. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක ABD සහ ACD මේ ත්‍රිකෝණ දෙක මම අංග සම කරගන්නවා. හරි සතරින් වැඩියට බැස්සේ ඔන්න බලන්නකෝ. ABD ත්‍රිකෝණය සහ ACD ත්‍රිකෝණයෙහි මෙන්න මේ ලක්ෂණ මම දකිනවා. AB සමානයි AC. හරිනේ. ABC සමපාද ත්‍රිකෝණයක් නිසා AB ට AC සමානයි. ඒ වගේම AD සමානයි AD. හරි. AD පොදු පාරයි. ඒ වගේම BD සමානයි CD. මොකද අපි දන්නවා ඒක x බෙදීම දෙකකට සමාන වෙච්ච කෙනෙක්. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්නවා මම පා අවස්ථාව යයි. එහෙමනම් අංග සම කරගත්තු නිසා මට දැන් පුළුවන් මෙන්න මෙතන කෝණය ADB ට ADC සමානයි කියන්න. ඒ වගේම මේ දෙක එකතු 180ක් වෙනවා. පැහැදිලිද? මේ තියෙන්නේ ADB, මේ තියෙන්නේ ADC, ඔය දෙන එකතු 180ක් වෙනවා. එහෙමනම් එක ඊළඟට දැන් අපි මේ විදිහ හඳුන ගන්නවා. ඒතර ADB කෝණය අංශක 90ක් කියලා අපේ අරමුණක් මුලින්ම තිබුණානේ. පයිතගොරස් සම්බන්ධය දාන්න. දැන් එහෙනම් පයිතගොරස් සම්බන්ධය ලියන්න යන්නේ මෙන්න මේ ABD ත්‍රිකෝණයට. මම ලියනවා මේ විදිහට AB වර්ගයේ සමාන වෙනවා කර්ණය තමයි AB AD වර්ගය ධන BD වර්ගය. සුළු කිරීම හොඳින් බලන්න. AB කියන්නේ x එහෙනම් x වල වර්ගයේ සමාන වෙනවා AD වර්ගය ධන x බෙදීම දෙකේ වර්ගය. BD කියන්නේ x බෙදීම දෙකනේ. එහෙනම් x බෙදීම දෙකේ වර්ගය. එතකොට ඊළඟට අපිට පෙළ ගස්සන්න පුළුවන් x වර්ගය සමානයි AD වර්ගය ධන මෙන්න මෙතන බලන්න මේ එතන x වර්ගය බෙදීම 4. ඒක මෙන්න මෙහෙම x වල වර්ගය x වර්ගය වෙනවා දෙකේ වර්ගය 4ක් වෙනවා. x වල වර්ගය බෙදීම 4 කියලා අපිට සමාන කරන්න පුළුවන්. දැන් මට ඕනේ AD සොයා ගන්න. මුලින් මම AD වර්ගය උක්ත කරගන්න යනවා. ඒ සඳහා x වර්ගය බෙදීම 4 මම මේ පැත්තට ගන්නවා. ඔන්න එතන මම ලියනවා ඊළඟ පෙළ
x වර්ගය ඒ තිබුණු පදේ වම් පැත්තේ එකෙන් අඩු වෙනවා x වර්ගයේ බෙදීම 4 සමාන ad වර්ගයට. මේක සුළු කර ගන්න ඕනේ. ඒ සුළු කර ගැනීම සඳහා මම මේ x වර්ගයට යටින් තියෙන එක බව දන්නවනේ මේ යටින් තියෙන එක. එහෙමනම් මේ x වර්ගයේ යටින් එක තිබෙනවා ඒ භාගය x වර්ගයේ බෙදීම 1 කියන භාගය දෙපැත්තම 4ෙන් ගුණ කරනවා. ඒතර උඩ එනවා 4යි x වර්ගය යටින් එනවා 4. මේ 4 රතු පාටින් මෙන්න දිනේ ගුණ කරන ආගය. දැන් ඔයාලා දරවන්න පේනවා හරයන් දෙක සමානයි. එහෙනම් ලවයේ සුළු කිරීමක් කරන්න තියෙන්නේ 4යි x වර්ගයෙන් x වර්ගය අඩු කර ගන්න තියෙන මේ 4යි x වර්ගයෙන් x වර්ගය. එහෙමනම් උත්තරේ එන්නේ 3යි x වර්ගයේ බෙදීම 4 ඒ ad වර්ගයයි. එහෙනම් ad සොයා ගන්න මොකද කරන්නේ? මේ 3යි x වර්ගයේ බෙදීම 4ට වර්ගමූලය ලබා ගන්න ඕනේ. මෙතනදී 4ට වර්ගමූලයක් තිබෙන එක 2යි x වර්ගයට වර්ගමූලයක් තිබෙන x කියලා. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ මූල 3යි x බෙදීම 2 තමයි ad වල දිග. එහෙනම් අපි දැන් ad වල දිග හොයාගත්තා මූල 3යි x බෙදීම 2. දැන් මේ බලන්න මේවා අපිට කවුරු කිව්වේ නැහැ මේක හොයන්න මේක හොයන්න කියලා. අපිට අහන්නේ ටිකක් මැද හරියට කියලා EDGF චතුරස්‍රයේ පරිමිතිය. අපිම තමයි කල්පනා කරන්නේ ed හොයා ගන්න ඕන. ed හොයාගන්න තමයි පයිතගොරස් සම්බන්ධය. ඊටත් පෙර එක අංග සමග ලංස 90ක් කරගත්තනේ. දැන් මේ වෙද්දී අපි ගාව තාම ඉන්නේ ad දුර පමණයි. එහෙනම් ඔක දෙකට බෙදීමෙන් නේද අපිට ed හොයාගන්න වෙන්නේ. අපි බලමු කොහොමද එහෙනම් ed හොයාගන්නේ කියලා. එවනම් අපි තව ඉදිරියට යමු. දැන් එතකොට එහෙනම් අපි AD රේඛාව සොයාගෙන තිබෙනවා මේ රතු පාටින් මම වර්ණ ගැන්නුවේ AD රේඛාව විදිහට අපි හොයාගත්තා මතකද දරුවන්ට මූල 3x බෙදීම 2. දැන් මට අවශ්‍යනේ මේකේ ED දුරනේ නේද? ED දුර. අපි දන්නවා AE සහ ED සමාන වෙනවා ගාන ඉල තියෙන දත්තයක්. එහෙමනම් AE ED ට සමාන නිසා එම එක දුරක් AE හෝ ED වෙන්න ඕනේ මූල 3x දෙකට බෙදෙන්න නැත්නම් එකෙන් භාගයක්. ඒ කියන්නේ පිළිතුර වෙන්න ඕනේ මූල 3x බෙදීම 4. ඔය හොයාගත්තේ ED දුර. දැන් ගණන් ඉවරද? නෑ තාම පටන් ගත්තා විතරයි. මේ බලන්න EF දීලා තිබුණා ED හොයාගත්තා. EDF කියන්නේ මූල 3x බෙදීම 4. හොඳයි. දැන් ඊට පස්සේ අපි කරන්න යන්නේ මොකක්ද? දැන් මම හොයන්න යන්නේ DG රේඛාවේ දිග. දැන් මේ වෙද්දී අපි හොයාගත්තනේ AE සහ ED මූල 3x බෙදීම 4ට සමානයි කියලා. මම මේ සඳහා කරන්නේ මේ ADG කියන ත්‍රිකෝණය ADG කියන ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ සහ ප්‍රමේය යොදා ගන්න සූදානම් වෙනවා. දැන් පැහැදිලිව දැනට තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ ලක්ෂණ. බලන්න එහෙමද කියලා. AD රේඛාවේ මධ්‍ය ලක්ෂය E හරහා සමාන්තර රේඛාවක් තියෙනවා DG ට සමාන්තරව. එහෙමනම් AF දුරයි FG දුරයි සමාන වෙන්න ඕන. හරිනේ. ඔන්න බලන්න AE සමානයි ED දත්තය. ඒ වගේම EF සමාන්තරයි DG එකක් දත්තය ගන්න දීලා තිබෙනවා. එම නිසා මොකද වෙන්න ඕනේ? AF FG සමාන වෙන්න ඕනේ. දැන් ඔය AF FG සමාන වෙච්ච නිසා දැන් ප්‍රමේයට යන්න පුළුවන්. දැන් ADG ත්‍රිකෝණයේ එක පාදයක මධ්‍ය ලක්ෂය තමයි E කියන්නේ. තවත් පාදයක මධ්‍ය ලක්ෂය F කියන්නේ. එහෙනම් EF කියන්නේ මධ්‍ය ලක්ෂය ආකල රේඛාව. ඉතිරි පාදයට සමාන්තරයි ඒ වගේම හරි අඩයි. එහෙමනම් DG වල දිග වෙන්න ඕනේ y වල දෙගුණය භාගිකණිකේ අනිත් පැත්ත දෙගුණය නේද? ඒතර එහෙනම් DG සමානයි 2යි EF වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය හරහා. එහෙමනම් මේ වෙද්දී අපි DG දිග 2y වශයෙන් හඳුනගෙන තියෙනවා EF වල දෙගුණයේ වශයෙන්. දැන් බලන්න එහෙමනම් අපේ ඒ අදාළ චතුරාස්‍රයේ පාද තුනක් දැන් හොයාගෙන හරි. හරිනේ EF හරි, ED හරි, ඒ වගේම DG හරි. තව තියෙන්නේ FG දුර සොයාගන්න. මේ FG දුර කොහොමද හොයාගන්නේ? FG දුර සොයා ගැනීම සඳහා මම මෙන්න මෙහෙ වැඩක් කරනවා. මෙන්න මේ වර්ණ ගැන්වුණු ත්‍රිකෝණය දිහා බලන්න. මේකට මධ්‍ය ලක්ෂණයේ විලෝමය යොදන්න පුළුවන්. BCF ත්‍රිකෝණයට D කියන්නේ BC වල මධ්‍ය ලක්ෂය. ඒතර මේ මධ්‍ය ලක්ෂය හරහා තමයි මේ සමාන්තර රේඛාව ඇදලා තියෙන්නේ DG කියලා. යා BF ට සමාන්තරව ඇදලා තියෙනවා. ඒ අනුව අපිට මේක මධ්‍ය ලක්ෂණයේ විලෝමය මෙන්න මෙහෙම යොදන්න පුළුවන්. බලන්න BD සමානයි CD දත්තය. ඒ වගේම BF ට DG සමාන්තරයි එකක් දත්තේ වශයෙන් දීලා තිබෙනවා. එහෙනම් අපිට දැන් නිගමනය කරන්න පුළුවන් FG සහ GC දුරවල් දෙක සමාන වෙනවා කියලා. FG සහ GC සමාන වෙනවා. මේ FG දුරට GC සමාන වෙනවා. දරුවන්ට මතක ඇති මේට පෙර අපි මේ ADC ත්‍රිකෝණයේ ADG සමා වෙන්නේ ADG ත්‍රිකෝණයට
මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ යොදලා නේද මේ AF දුරයි FG දුරයි සමානයි කියලා ලබා ගන්න. එහෙනම් අපි ඒකත් මතක් කරගමු. FG සමානයි AF ට ඒක සාධිතයි. මේ බලන්න මේ අවසාන පේලි දෙක දිහා. මෙන්න මේ අවසාන පේලි දෙක දිහා බලන්න. මෙතන පේනවා FG සමාන වෙනවා GC ට. ඒතර FG සමාන වෙනවා AF ට. ඒ කියන්නේ මේ GC සහ AF කියන දෙන්නත් සමානයි. ඒ කියන්නේ පැහැදිලි කරගත්තොත් FG ට සමානයි GC, GC ට සමානයි AF. ඒ කියන්නේ මේ දුරවල් තුනම එකිනෙක සමාන වෙනවා. එහෙමනම් මේ එක දුරක් ඒක AF වෙන්න පුළුවන්, නැත්නම් FG වෙන්න පුළුවන්, එහෙම නැත්නම් GC වෙන්න පුළුවන්. මේ එක දුරක අගය වෙන්නේ මොකක්ද? සම්පූර්ණ AC පාදයේ දිගෙන් 3න් පංගුවක්, ඒ කියන්නේ එක 3ට බෙදන්න ඕනේ. ඒ නිසා මම ලියනවා AF සමානයි FG සමානයි GC සමානයි x බෙදීම 3යි කියලා. එහෙමනම් දැන් අණුවංක 1 සඳහා උත්තරේ ලබා ගන්න සූදානම් වෙන්නේ. දැන් මේ විදි පාද 4ම ගණනය කරගෙන ඉවරයි. FG දුරත් මේ විදි අපි දන්නවා x බෙදීම 3ට සමානයි. එහෙමනම් දැන් අපිට තියෙන්නේ මේ පාද 4 එතන මේ අගයන් 4 එකට එකතු කරගන්න මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය සොයා ගැනීම සඳහා. නම් පරිමිතිය සමානයි මුලින්ම බලන්න මෙතන තියෙනවා මූල 3යි x බෙදීම 4. ඒ කියන්නේ AD පාදයේ දිග. ඊළඟ x බෙදීම 3 ඒ තමයි FG පාදයේ දිග, y තමයි EF පාදයේ දිග, 2y තමයි DG පාදයේ දිග. ඉතින් මේක සුළු කරමු. අපිට පේනවා මේ පළවෙනි පද දෙකම x සම්බන්ධයි. ඒ නිසා ඒක බීජීය භාග දෙකක් වශයෙන් සුළු කර ගන්න පුළුවන්. මේ දෙන්නගේම හරය අසමානයි 4යි 3යි තියෙන. ඒ නිසා දෙකේම කුඩා පොදු ගුණාකාරය 12 වශයෙන් දෙන්නව සුළු කර ගන්න. ඉතින් මේ දරුවන්ට පේනවා මේ 3 කියන අගයෙන් ලවය සහ මේ මූල 3යි x 3න් ගුණ වෙලා තියෙනවා. ඒතර මේ 4ත් 3න් ගුණ වුණාම තමයි ඒක 12 බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම x ගුණ කරලා තියෙනවා 4න්. ඒ නිසා මෙතන 4යි x ලැබිලා තියෙනවා. 3 4න් ගුණ කරලා 12 ලැබිලා තියෙනවා. මෙතන y සහ 2y එකට එකතු කරගෙන මේ පද දෙක මෙතන 3y ලබාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතන තියෙන මේ අවසාන පෙළේ පළවෙනි පද දෙක සුළු කර ගන්න. හරය සමාන නිසා ඒකේ උත්තරය අපිට ලබා ගන්න පුළුවන් මේ විදිහට 3යි මූල 3යි x ධන 4යි x බෙදීම 12 ඒකට එකතු වෙනවා 3y. මොකද මේ හරයන් සමාන නිසා ලව එකතු කරලා ස්ථානි භාගයක් වශයෙන් අපිට සුළු කර ගන්න පුළුවන්. මේ තමයි පළවෙනි එක සඳහා පිළිතුර. දැන් අපි මේ විදිහටම අණු අංක 2 සහ 3ත් ගණනය කරමු. අණු අංක 2 BDGF චතුරාස්‍රයේ පරිමිතිය සොයන්න. BDGF බලමු BDGF කියන්නේ මොකක්ද කියලා. මේ BDGF එක ත්‍රපීසියමක් පරිමිතිය සොයන්න. පාද 4ක් තියෙනවා. BD දන්නවා x බෙදීම 2 හරි, DG දන්නවා 2y හරි, GF දන්නවා x බෙදීම 3. ප්‍රශ්නේ තියෙන්නේ BF දුර සොයා ගන්න. BF දුර අපිට සොයා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. BF කියන දුර 4y ට සමාන වෙනවා. මේ බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා. මෙන්න මේ ත්‍රිකෝණය. මෙතන තියෙනවා BCF කියන මූලික ත්‍රිකෝණය. BC පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මේ D කියලා කියන්නේ. ඒ වගේම FC පාදයේ මධ්‍ය ලක්ෂය තමයි G කියලා කියන්නේ. ඒ අනුව මේ DG කියන රේඛාව BF රේඛාවෙන් හරි අඩක් වෙන්න ඕන. එහෙම නැත්නම් BF රේඛාව DG ගේ දෙගුණය වෙන්න. මේවා තමයි සටහන් කරලා තියෙන්නේ. බලන්න කොළ පාටින් අඳ රේඛාවේ දිග BF සමානයි 2යි DG වෙන්න ඕන. මධ්‍ය ලක්ෂ ක්‍රමයේ අනුව. එහෙමනම් BF සමානයි 2y වල දෙගුණය, ඒ කියන්නේ 4y. ඒ තොරතුරු අස්සෙම අපි හොයාගමු. B රේඛාව වෙන්නේ කොච්චරද එතකොට? බලන්න BF රේඛාව මේ කොළ පාට රේඛාව 4y නේ. එහෙමනම් මෙතන ඉඳන් B සහ E අතර දුර වෙන්න ඕනේ 4y ගේ මේ y අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 3y. ඒකත් මම මේක සටහන් කරලා තියෙනවා. මට දැන් පුළුවන් මේ අහන ප්‍රශ්නේ උත්තරේ ගන්න BDGF චතුරස්‍රයේ පරිමිතිය සොයන්න. මේ වර්ණ ගැනීම චතුරස්‍රය. ඒතර BD, DG, GF සහ BF රේඛා අපි දන්නවා. බලන්න නම් පරිමිතිය වෙන්නේ මොනවද? BD රේඛාව x බෙදීම 2යි. මෙතන x BD රේඛාව එක මෙතන සඳහන් කරලා තියෙන x බෙදීම 2යි. ඒ වගේම x වලින් තව දුරක් තියෙනවා. GF රේඛාව එක x බෙදීම 3යි. ඊළඟට DG රේඛාව 2y. ඒ වගේම BF රේඛාව 3යි 4යි. එහෙනම් මේවා එකතු කරගමු. මෙතන පළවෙනි භාග දෙක සුළු කරගන්න අපිට පුළුවන්. හරය අසමානයි. දෙන්නගෙම 6 කරගන්න පුළුවන්. එහෙනම් පළවෙනි භාගයේ හරය 6 කර ගැනීම සඳහා 3න් ගුණ කරද්දී ලවයක් 3න් ගුණ වෙනවා. ඒ අනුව 3x බෙදීම 6 ලැබෙන්න ඕනේ. මේකේ දෙවෙනි භාගයේ දෙන්නම 2න් ගුණ කරපුවාම ලවයේ සහ හරය 2x බෙදීම 6 වෙන්න ඕනේ. බලමු මේ පෙරද කියලා. හරි නේද? ඒතර
3x බෙදීම 6 ඊළඟට 2x බෙදීම 6 2y ධන 4y 6y වෙනවා. එකතු කිරීමෙන් උත්තර එනවා 5x බෙදීම 6 ධන 6y කියන. මේ තමයි අංක 2 සඳහා පිළිතුර. දැන් ගොඩක් දුරවල් අපි සොයාගෙන තිබෙන නිසා අවසාන ප්‍රශ්න උත්තරේ ලබා ගන්නත් ලේසි වෙයි. අවසානට අහන්නේ BDGA චතුරස්‍රයේ පරිමිතිය. මේ වර්ණ ගැන්වෙන්නේ මේ චතුරස්‍රය මෙයාගේ පරිමිතිය. එතකොට මෙතන BD රේඛාව අපි දන්නවා x බෙදීම 2 බලන්න DG දන්නවා 2y GA රේඛාව x බෙදීම 3 ඒවා දෙකක් ඒ වගේම AB රේඛාව x ට සමානයි. එහෙනම් අපිට එකතු කිරීම පමණයි තියෙන්නේ. බලමු x බෙදීම 2 හරි x බෙදීම 2 මුලින්ම තියෙනවා මෙන්න මේ BD රේඛාවේ x බෙදීම 2 එක තමයි මෙතන මේ සටහන් වෙලා තියෙන්නේ. ඊළඟට තව x ඇසුරෙන් දුරක් තියෙනවා මෙතන x බෙදීම 3ක් ඒක තමයි මේ තියෙන්නේ. ඊට මෙතනක් තියෙනවා x බෙදීම 3 එකක් තියෙනවා. දැන් මෙතන x කියලා පාදයක් තියෙනවා. y ඇසුරෙන් තියෙන එකම එක පාදයක මේ අගින් සටහන් කරලා දෙනවා 2යි. පාද 5යි 1යි 2යි 3යි අතරම 4යි මේ AG පාදේ කොටස් දෙකක් වශයෙන් අරන් තියෙන්නේ x බෙදීම 3 කියලා දෙකක්. ඒතර මේ පළවෙනි 4 දෙනා සුළු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ වගේ හරයන් දිහා බලන්න 2 3 3 මෙතන හරය 1 තියෙන්නේ. ඒතර මේ තුනට පොදු හරයක් 6 කරගත්තොත් අපිට 6 හරය වශයෙන් ගත්තාම මේ විදිහට ලියන්න පුළුවන්. පළවෙනි භාගයේ 3ෙන් ගුණ කරනවා, දෙවෙනි භාගයේ 2ෙන් ගුණ කරනවා, ඊළඟ භාගය 2ෙන්. ඊළඟට මෙතනට එන්න ඕනේ ඊළඟට x එන්නත් ඕනේ. ඒතර x අමතරව 2y. අවසාන සුළු කිරීම x කියන්නේ 6x බෙදීම 6 කියලා ලබා ගන්න පුළුවන්. දැන් අවසාන උත්තරේ වෙන්නේ මෙන්න මේ පිළිතුර 3යි 2යි 5යි 5යි 2යි 7යි 7යි 6යි 13යි 13යි x බෙදීම 6 ධන 2යි y. අපි එවනම් 10 වෙනි ගැටලුව බලමු. දී ඇති රූපයේ PQ හි මධ්‍ය ලක්ෂය t ද PQ හි මධ්‍ය ලක්ෂය t ද PT හි මධ්‍ය ලක්ෂය s ද වේ. ඒ වගේම SRT හරහා QR සමාන්තර ඇති රේඛාව PR පාදයේ පිළිවෙලින් V සහ U හිදී හමු වේ. පළවෙනි ප්‍රශ්නේ තමයි PV සමානයි 4න් 1යි PR බව. ඒ කියන්නේ මෙන්න මේ PV දුර PR දුර වගේ PR දුර කියන්නේ මෙතනට වනේ PR දුරෙන් 4න් පංගුවකට සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මේ වැදගත් දෙයක් තමයි මෙතන මේ S සහ T කියන්නේ පාදවල මධ්‍ය ලක්ෂ, T කියන්නේ PQ වල මධ්‍ය ලක්ෂය, S කියන්නේ PT වල මධ්‍ය ලක්ෂය. අපි ඉස්සරලා මෙන්න මේ PTU ත්‍රිකෝණය දිහා බලමු. මේ PTU ත්‍රිකෝණය බලන්න. මේ PTU ත්‍රිකෝණේ PS ට ST සමානයි. ඒක ගානේ දෙනවනේ S කියන්නේ PT වල මධ්‍ය ලක්ෂය කියලා. තියෙනවද මේ බලන්න. මෙතන තියෙනවානේ S ද වේ. මොනවද S කියන්නේ? PT හි මධ්‍ය ලක්ෂය S ද වේ. එහෙනම් මෙතන මධ්‍ය ලක්ෂය තියෙනවා. එතකොට ඊළඟට සමාන්තර රේඛාවක් නෙමෙයි SV කියන්නේ. SV කියන්නේ සමාන්තර රේඛාවක්. ඒකක් දීලා දෙනවා. ඒතර අපිට මෙන්න මෙහෙම සකස් කරගන්න පුළුවන්. PS සමාන ST දත්තය. ඒ වගේම SV ට TU සමාන්තරයි ගාන දුන්න දෙයක් දත්තය. එහෙනම් මොනවද මේ ප්‍රතිපල දෙකෙන් ගන්න පුළුවන් නිගමනය? එතකොට පාදික මධ්‍ය ලක්ෂ්‍ය හරහා සමාන්තර වෙන දෙන විලෝමය නේද? එහෙනම් ඒ අනුව අපිට පුළුවන් PV සමානයි VU කියන සම්බන්ධය ගන්න. එතකොට PV සමානයි VU කියවුවාම ඒකේ තේරුම මේ PV දුරට VU දුර සමානයි. එහෙනම් PV කියන්නේ මේ සම්පූර්ණ PU දුරෙන් භාගය. එහෙනම් මම මෙන්න නිගමනයට යනවා. එහෙනම් මට නිගමනයේ වශයෙන් ලබා ගන්න පුළුවන් PV සමානයි භාගයයි PU කියලා. PV භාගයයි PU. එතකොට දැන් අපිට පැහැදිලි මේ PV දුර PU දුරට සාපේක්ෂව භාගය. දැන් අවශ්‍ය වෙන්නේ PV PR ට සාපේක්ෂව කොහොමද කියන්නේ. ඒතර අපි බලමු මේක කොහොමද ඊළඟ කොටස වශයෙන් ගණනය කරගන්නේ කියලා. ඉතින් මේ බලන්න. ඒතර මෙතනදී අපි ඊළඟට තෝරගමු PQR ත්‍රිකෝණය. PQR ත්‍රිකෝණය. මේ තියෙන්නේ PQR ත්‍රිකෝණය. ඒතර T කියන්නේ PT හි මධ්‍ය ලක්ෂය. අර පෙර පරිදිම ගාන කියලා දුවාට හම් වෙනවා. ආරම්භයේදී තියෙනවා මේ PQ හි මධ්‍ය ලක්ෂය T. එහෙනම් මෙතන PT ට TQ සමානයි. ඒ වගේම TU සහ QR සමාන්තරයි. පෙර පරිදිම මධ්‍ය ලක්ෂ මේ විලෝමයේ භාවිතා කරගත්තාම අපිට ලියන්න පුළුවන් PU සමානයි UR කියලා. ඒ කියන්නේ PU UR ට සමාන වීමෙන් පෙන්වන්න කරන්නේ PU කියන්නේ PR දුරෙන් භාගයක් වෙනවා. දැන් මෙන්න මේ ප්‍රතිඵල දෙක භාවිතා කරලා අපිට අවසානයේදී පුළුවන් අවසාන පිළිතුර සඳහා ළඟා. දැන් මේ වෙද්දී අපි ලබාගෙන තිබෙනවා ප්‍රතිඵල දෙකක්. එකක් තමයි PV සමානයි භාගයයි PU. දෙවෙනි ප්‍රතිඵලය තමයි PU සමානයි භාගයයි PR. ඒතර මේ අපේ පිළිතුරේ තිබෙන්න ඕනේ
PV සමානයි 4n එකයි PR කියන පිළිතුර තමයි තියෙන්නේ. PV සමානයි 4n එකයි PR. එතන මෙතන තියෙන ඒ වගේ මේ PU ඉවත් වුණා නම් හරියනවා. PU ඉවත් කරලා අපිට ගොඩනගන්න පුළුවන් නම් PV හා PR අතර සම්බන්ධයක් උත්තරේට යන්න පුළුවන්. දැන් මම මේ පළවෙනි පේජය නැවත ගත්තා කියලා හිතන්නකෝ. මේ පළවෙනි පේජය. PV සමානයි භාගයයි PU. දැන් මේක මම මේ PU ඉවත් කරන්න යනවා. මෙන්න මේ PU අයින් කරන්න යනවා. මේ PU අයින් කරන්නේ කොහොමද? PU අයින් කරන්න පුළුවන් මට ආදේශයේ මගින්. PU සමාන වෙනවානේ භාගයේ PR එකතු කෙරුවේ. එහෙනම් මම මේ PU අයින් කරලා මම PU අයින් කරනවා. එතනට දානවා භාගයයි PR. ඒතර භාගයෙන් ගුණ වෙද්දී උත්තරේ එනවා 4n එකයි. දැන් අපි පිළිතුර ලබා ගන්නවා PV සමානයි 4n එකයි PR කියලා. දැන් ඒක දෙවෙනි කොටස SV සහ QR අතර අනුපාතය. මම බලන්න දරුවනේ මෙන්න මේ ත්‍රිකෝණයේදී. මේ ත්‍රිකෝණය දැන් මේ වෙද්දී අපි දන්නවා S කියන්නේ PT හි මධ්‍ය ලක්ෂය. මේ S කියන්නේ PT හි මධ්‍ය ලක්ෂය. B කියන්නේ PU හි මධ්‍ය ලක්ෂය. එහෙනම් මේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාවක් බවට පත් වෙනවා SV. SV TU එක දක්වන සම්බන්ධය මොකක්ද? SV සමාන වෙනවා TU ගෙන් භාගයකට මධ්‍ය ලක්ෂ ක්‍රමය යන්නේ. ඒ වගේම මෙන්න මේ ලොකු ත්‍රිකෝණය බලන්න. ලොකු ත්‍රිකෝණේ T කියන්නේ PQ හි මධ්‍ය ලක්ෂය, U කියන්නේ PR වල මධ්‍ය ලක්ෂය. අපි ඔප්පු කරගෙන තිබෙනවා. එහෙමනම් TU කියන්නේ QR ගෙන් භාගයක් වෙන එකයි මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝම ක්‍රමය යන්නේ. දැන් මෙතනත් අපිට ඕනේ SV හා QR අතර සම්බන්ධය අර පෙර පරිදිමයි TU ඉවත් කරනවා. එතනට භාගය QR ආදේශ කරනවා. මේ බලන්න TU ඉවත් කරනවා. TU වෙනුවට දානවා භාගයයි QR. එහෙනම් භාගයෙන් උදේදී 4n එකයි QR බවට පත් වෙනවා. SV හා QR අතර සම්බන්ධය අනුපාතයක් බවට පත් කරන්න තිබෙන්නේ SV අනු QR කියන එක. එහෙනම් මම කරන්න ඕනේ අනුපාතයේ භාගයක් වශයෙන් සකස් කරන්න පුළුවන් QR කියන මෙන්න මේ රාශිය මම මේ පැත්තට ගන්නවා. ඒතර SV බෙදීම QR සමාන වෙනවා 4n එකට. ඒ කියන්නේ අනුපාතය SV අනු QR සමානයි 1/4. ඒක තමයි මේ ප්‍රශ්නය සඳහා අවසාන පිළිතුර. දැන් 11 වෙනි ගන්න බලමු. රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් AR සමානයි RP බවත් PS සමාන්තරයි BQ බවත් පෙන්වන්න. AR සමානයි RP බව. පළවෙනි කාරණාව AR. මෙන්න මේ AR දුරයි RP දුරයි සමාන බව පෙන්වනවා. දැන් මම මේ වගේ ගණන් වලදී කල්පනා කරන්නේ බොහෝ වෙලාවට මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය හෝ විලෝමය යොදා ගැනීමනේ. දැන් මේ පාඩම තුලත් අපිට එහෙම පේනවා. දැන් ARට RP සමාන කරගන්න පුළුවන් ඕනනම් AR සහ RP අරන් ත්‍රිකෝණ දෙකක් අරන් අංග සම කර ගැනීම. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදා ගන්න පුළුවන්. මේ බලන්න මෙහෙම හදන්න බැරිද කියලා. ඉස්සරහ මම මේ ලොකු ත්‍රිකෝණය ගන්නවා. ABC ත්‍රිකෝණය. දැන් ABC ත්‍රිකෝණේ ඔය දරුවන්ට පේනවා මම මේ පෙන්නන්න වෙනම අරගෙන මේ BC රේඛාවේ මධ්‍ය ලක්ෂයනේ P කියන්නේ. මේ P කියන්නේ BC වල මධ්‍ය ලක්ෂය. ඒතර PQ කියලා කියන්නේ ඒ මධ්‍ය ලක්ෂය හරහා AC ට සමාන්තර වෙන රේඛාව. එන එතනින් මට ගන්න පුළුවන් මේ BQ පාදයට AQ සමානයි කියන නිගමනයට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි BP සමානයි PC දීලා තිබුණු දෙයක් එක දත්තය. QP සමාන්තරයි AC එකක් දත්තේ. එනම් BQ සහ AQ සමාන වෙනවා මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය අනුව. එතකොට දැන් අපි මේ විදිහ ලබා ගන්නවා BQ ට AQ සමානයි කියලා. මෙන්න මේ BQ දුරයි AQ දුරයි සමානයි කියලා. දැන් ඊට පස්සේ අපිට ඒක උදව් කරගෙන පුළුවන්කම ලැබෙනවා AR ට RP සමාන කරගන්න. ඒ බලමු කොහොමද ඒක කරන්න කියලා. AR ට RP සමාන කරගන්න. මේ බලන්න. දැන් මෙතන තියෙනවා මේ අපි ලබාගත්තු ප්‍රතිඵලය සටහන් කරලා තියෙනවා. AQ ට BQ සමාන. දැන් මම තෝරගන්නවා මෙන්න මේ ත්‍රිකෝණය. ABP ත්‍රිකෝණය. බලන්න දැන් ABP ත්‍රිකෝණය දිහා බලද්දී ඔයාලට පේනවා නේද? එතන විලෝමයේ ලක්ෂණ. නැද්ද බලන්න. මේ බලන්න. විලෝමයේ ලක්ෂණ. ABP ත්‍රිකෝණය. AQ සමානයි BQ. ඇයි ඒ? ගන්න දීලා තිබුණාද? නැහැ. අපි සාධනය කරගත්ත නිසා AQ සමානයි QB සාධිතයි. ඒ වගේම ගාණ දීලා තිබෙනවා නේද? මෙන්න මේ ඊතලයේ දිහා බලන්න මේ. QR ඒ වගේම මෙතන තියෙනවා BP. ඔය දෙක සමාන්තර බයි ගාණ දුන්න දෙයක්. එහෙනම් එකත් අපි ගන්නවා QR සමාන්තරයි BP. ඒකට පාදයක මධ්‍ය ලක්ෂය අනිත් පාදයට සමාන්තර වැඳීම. එහෙමනම් මොකද්ද වෙන්නේ නිගමනය? AR ට RP සමාන වෙනවා. ඒතර පළවෙනි කාරණාව මේ විදිහට අපිට ඔප්පු කරගන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ දෙවෙනි එකට උත්තරේ කොහොමද ලබා ගන්නේ? ලබාගත්තු ප්‍රතිඵල මත පිළිතලා. හරි. දැන් එහෙනම් ලබාගත්තු ප්‍රතිඵලයක් දැන් මේ රූපයට ඇතුළත් කරලා මම තියෙනවා AR ට RP සමානයි. දැන් මම තෝරගන්නේ දම් පාටින් පාට කරපු APC ත්‍රිකෝණය. දැන් APC ත්‍රිකෝණයේ
මම පැත්තකට අරගෙන තියෙනවා. ඒතර ARට RP සමානයි. ඒක සාධිතයි. ඒක දත්තේ නෙවෙයි අපි සාධනය කරගත්තා. ඒ වගේම දරුවන්ට පැහැදිලි RSට PC සමාන්තර වෙනවා. එහෙනම් පැහැදිලි මේ අනුව AS සහ SC මොකද වෙන්නේ? AS සහ SC සමාන වෙනවා මධ්‍ය ලක්ෂණයේ විලෝමය හරිය. AS ට SC සමාන වෙනවා. දැන් ඒකත් උදව් කරගත්ත එක අපිට අවසාන උත්තරයට ළඟා වෙන සමය. ඔන්න බලන්න දැන් අවසාන පිළිතුර ගන්නෙ කොහොමද? ආයෙ යනවා මම මුල ABC ත්‍රිකෝණයට. මොනවද දැන් මේ ත්‍රිකෝණය ගැන අපි දන්නේ? මෙන්න මේවා අපි දන්නේ. BP ට PC සමානයි. ඇයි ඒ? ඒක දත්තේ ඒක ආරම්භක දත්තයක්. ඒ වගේම AS ට SC සමානයි කියලා මේට පෙර අපි සාධනය කරගත්තා. එන එක සාධිතයි. එහෙමනම් මේ PS කියලා කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආකල රේඛාවක්. එහෙනම් PS රේඛාව AB ට සමාන්තර වෙන්න ඕන. එහෙනම් PS සමාන්තරයි AB මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමය. නමුත් අපි දන්නවා මේ AB කියන දුරයි BQ AB කියන රේඛාවෙම කොටසක් තමයි BQ. එහෙනම් PS AB ට සමාන්තරයි කියන්නේ PS BQ ටත් සමාන්තර වෙනවා. එහෙනම් අපි ඒක අවසාන නිගමනය වශයෙන් ලබා ගන්නවා. දැන් මේ ගැටලුව විසඳීමේදී එක ක්‍රමයක් නෙමෙයි තව ක්‍රම තියෙන්න පුළුවන් දරුවන්ට. මේ මම සාධක ක්‍රමේ තියෙන්නේ තව වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් හදලා මා වෙත දැනුම් දෙනවා නම් ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මිශ්‍ර අභ්‍යාසය. මා අදහස් කළා මිශ්‍ර අභ්‍යාසයේ ගණන ජ්‍යාමිතිය විශේෂයෙන් දරුවන්ට ඉදිරිපත් කරන්න. මොකද මේවා ඉතාමත් හොඳ ගැටලු. අපි බලමු මේ ගණන පළවෙනි ගණන මිශ්‍ර අභ්‍යාසයේ PQRS සමාන්තරාශ්‍රයේ PQRS සමාන්තරාශ්‍රයේ මේ පාද සමාන්තර වෙන්න ඕන. PS සහ QR පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් x සහ y මේ පෙන්වන්නේ PQ ට SR සමාන්තරයි. ඒ වගේම PS ට QR සමාන්තරයි. මධ්‍යලක්ෂ PS වල මධ්‍යලක්ෂ x වෙනවා. ඒ වගේම QR වල මධ්‍යලක්ෂය y වෙනවා. ඒතර මේ එකම ලකුණක් ඉදීමට හේතුව දරුවෝ දැනගන්න ඕන මේ PS දුරට QR සමානයි. ඒතකොට මේ වගේ අර්ධයන් වශයෙන් මේ හැමතැනම සමාන අගයන් තියෙන එකයි එක මිරිකැලක් ලකුණු කරලා තියෙන්නේ. දැන් ඔප්පු කරන්න කියන්නේ මේ XQYS සමාන්තර ආශ්‍රයයක් බව. මේ වර්ණ ගන්න රූපේ. ඒතර ඒක මෙන්න මෙහෙම අපිට සාධනය කරගන්න පුළුවන්. ඒතර අපි දැනගන්නවා චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන අවස්ථාවේ යට තමයි මම මේක සාධනය කරන්නේ. මේ බලන්න PS සමානයි QR. ඇයි ඒ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඒතර ප්‍රත්‍යක්ෂ වල තිබෙනවා සමානයිගේ වර්ග සමාන වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂයක් විදිහට අපි සලකන්න පුළුවන්. ඒතර දැන් මම මොකද කරන්නේ? එහෙමනම් PS වල භාගයක් QR වල භාගයට සමාන වෙන්න ඕන. PS වල භාගයක් කියන ප්‍රමාණය අපිට සලකන්න පුළුවන් SX කියලා. ඒ වගේම QR වල භාගයක් කියන එක අපිට සලකන්න පුළුවන් QY කියලා. එහෙනම් මේ විදිහට මම ආදේශ කරනවා SX සමානයි YQ කියලා. SX YQ ට සමානයි. ඒ වගේම SX සහ YQ සමාන්තර වෙනවා. හරිද බලන්න. ඇයි SX ට YQ සමාන්තර වෙන්නේ? අපි දන්නවා මේ PS රේඛාවයි මෙතන තියෙන මේ QR රේඛාවයි සමාන්තර වෙනවා. එම නිසා මේ PS සහ QR සමාන්තර වෙන නිසා අපිට කියන්න පුළුවන් කොටස් වශයෙන් SX සහ YQ සමාන්තර වෙනවා. එහෙනම් මේ අවසාන ප්‍රතිඵලයේ දිහා බැලුවොත් ඔය දරුවන්ට පේනවා මේ අවසාන ප්‍රතිපේලි දෙක දිහා බලද්දී සමානතාවයක් තියෙනවා පාද දෙකේ ඒ වගේම සමාන්තරතාවයක් තියෙනවා. එහෙනම් සමානයි සමාන්තරයි කියන කාරණාව නිසා XQYS සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි දෙවෙනි කොටස ඊළඟට සාකච්ඡා කරමු. දැන් ඒක දෙවෙනි කොටස PM සමානයි 3n2 PR බව. PM 3n2 PR බව. දැන් අපි මේ ලබාගත්තු ඒවා නිගමන වශයෙන් එහෙම ගත්ත හැකි. දැන් මේකට මම අලුතෙන් එකතු කරලා තියෙනවා SY සහ XQ සමාන්තර බව. මොකද දැන් මේක සමාන්තර ආශ්‍රයක්නේ. ඔය XQYS කියන්නේ XQYS කියන්නේ සමාන්තර ආශ්‍රය. ඒතර මේ ඊතල තුන බැගින් යොදලා තියෙන එක සමාන්තරතාවය පෙන්නනවා. දැන් මට වැදගත් වෙන්නේ මෙතනදී ලබා ගන්න ඕන සම්බන්ධය තමයි PM. බලමු PM කියන්නේ මොනවද කියලා. PM කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර. PM දුර PM සමානයි 3n2 PR. PR කියන්නේ මේ මෙතන ඉඳන් මෙතන තියෙන සම්පූර්ණ දුර. ඒ දුරෙන් 3n2කට සමානයි. උදාහරණයකට ගත්තොත් PR දුර සෙන්ටිමීටර තියෙනම් PM 20ක් වගේ උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අගයක් වශයෙන් නෙමෙයි මම මේ පැහැදිලි වෙන්න කතා කරන්නේ. එහෙනම් අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම මම ගත්තොත් දරුවනේ ඔය උත්තරේ තියෙන මේ විදිහට නේද? මෙන්න මේ දුරවල් තුන සමාන වුණා නම් මේ එක දුරක් අපි x වශයෙන් සැලකුවොත් මෙතනත් x වුණා මේ මුළු දුර PR දුර 3x වෙන්න ඕන. ඒතර PM දුර 2x වෙන්න ඕන. ඒතර 3න් 2 උත්තරේ තියෙනවනේ. ඒක තමයි මගේ මේ ගණන හැදීමේ ක්‍රමය. ඒතර මෙතන මට වැදගත් වෙන්නේ මේ PL ට
LM සමාන කර ගැනීම LM ට MR සමාන කිරීම. ඉතින් මෙතන ප්‍රත්‍යක්ෂ මත ගොඩනගා ගන්න පුළුවන් මට පුළුවන් නම් PL ට මුලින්ම LM සමාන කරගන්න. පසුව පුළුවන් MR ට LM සමාන කරගන්න. LM එකම කෙනෙක් නිසා තුන් දෙනාම සමාන වෙනවා. ඒතර කොහොමද මම PL ට LM සමාන කරගන්නේ? එහෙනම් ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ MSP ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්මී විලෝමය යොදන්න පුළුවන්. මේ තියෙන දත්තාලු බලන්න බැරිද කියලා. මෙන්න මේ ත්‍රිකෝණය. ඊතර PX සමානයි SX. ඒක දත්තය. ඒ වගේම SM සමාන්තර වෙනවා XL ට. පිළිගන්නවද SM XL ට සමාන්තර වෙන්නේ? ඇයි? XQYS සමාන්තර ආශ්‍රයක් නිසා. එහෙනම් සමානයි සමාන්තරයි. කතන්දරයකුත් තියෙනවා. ඒතර ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂ්මී විලෝමයේ ලක්ෂණ. එහෙනම් නිගමනයක් ගන්නවා PL සමානයි LM කියලා. හරි? දැන් ඊළඟට මම තෝරගන්නවා LQR ත්‍රිකෝණය. LQR ත්‍රිකෝණයේ QY සමාන වෙනවා YR ට, RY ට. ඒ වගේම MY සමාන්තර වෙනවා LQ ට. පෙර පරිදිම XQYS සමාන්තර ආශ්‍රයක් නිසා. එහෙමනම් එතනින් නිගමනය කරන්න පුළුවන් නේද? මෙන්න මේ උත්තරය. MR සමානයි LM. දැන් අවසාන වශයෙන් ලබාගත් නිගමන දෙක දිහා බලන්න. අවසාන වශයෙන් ලබාගත් නිගමන දෙක. මේ බලන්න PL සමානයි LM, MR සමානයි LM. ඒ කියන්නේ තුන් දෙනාම සමාන. එහෙනම් අපි සලකමු ඔය කෙනෙක් x කියලා. එහෙනම් PL සමානයි LM සමානයි MR සමානයි අපි x කියලා ගන්න. එහෙමනම් දැන් මට ගන්න පුළුවන් PM දුර 2x වශයෙන් උත් PR දුර 3x වශයෙන්. පැහැදිලිද? මෙතනත් x, මේ දුරත් x, මේ දුරත් x. එහෙමනම් PM දුර වෙන්නේ x2ක් 2x, PR දුර වෙන්නේ x3ක් 3x. දැන් අපිට තියෙන දෙක බෙදන්න. PM බෙදනවා PR ගෙන් දුර 2x 3x ෙන් බෙදෙනවා. ඒතර x කැපිලා අයින් වුණාම PM බෙදීම PR කියන්නේ 3න් 2 කියන උත්තරයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු එහෙමනම් ඊළඟ ගැටලුව ABCD සමාන්තරාශ්‍රයේ BC හා CD පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් M හා N වේ LC සමානයි 4න් 1යි AC බව සාධනය කරන්න. LC මෙන්න මේ දුර 4න් 1යි AC. ඒ කියන්නේ AC කියන්නේ විකර්ණය, විකර්ණයේ ප්‍රමාණය 4න් 1ක් කියන්නේ. මට මෙහෙම පුළුවන් මේක ABCD සමාන්තරාශ්‍රයක් කියලා මූලිකව දීලා තියෙනවා. මම BD විකර්ණය යා කරගන්න. ඒතර මට පුළුවන් නේද මේ මධ්‍ය ලක්ෂ ක්‍රමයට මේක සම්බන්ධ කරගන්න මෙන්න මේ ආකාරයට. මට පුළුවන් මේ ලක්ෂය මම O කියලා ගන්නම් විකර්ණ දෙක ඡේදනය වන ලක්ෂය. මේ බලන්න DN ට NC සමානයි. ඒ ගණනේ සඳහන් වෙනවානේ N කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා. DC නැත්නම් CD පාදයේ මධ්‍ය ලක්ෂය. එහෙමනම් මම ලියනවා CN සමාන ND. ඒ වගේම CM සහ MD සමාන වෙනවා. M කියන්නේ DC පාදයේ මධ්‍ය ලක්ෂය. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ තොරතුර NM සමාන්තර වෙනවා BD ට. NM BD ට සමාන්තර වෙනවා. පැහැදිලිද? මොකක් කරාද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය හරහා. ඒ වගේම ඕනනම් දුර වශයෙන් ගත්තොත් NM BD ගෙන් භාගයක් වෙන්නත් ඕන. ඊට පස්සේ මෙන්න මේ දෙක සමාන්තරතාවය ලබා ගන්න. ඊට පස්සේ මම කරන්නේ මේ ඊළඟ කොටස මෙහෙම යමු. LC සමානද OL ට. ඒක මට පොඩ්ඩක් කියන්න බලන්න. දැන් මේ LC OL ට සමාන වේද? මේ LC දුරයි OL දුරයි සමාන වේද? දැන් මම මෙතන රූප පාට කළේ නැහැ. ටිකක් දැන් අපි දැනුවත් භාවයක් තියෙනවානේ. බලන්න මොන ත්‍රිකෝණෙද මේ යොදාගෙන තියෙන්නේ. මට මෙන්න මේ ත්‍රිකෝණය හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් COB ගත්ත හැකි. මම COD ත්‍රිකෝණය ගැන හිතුවා. COD ත්‍රිකෝණයේ N කියන්නේ CD වල මධ්‍ය ලක්ෂය. එහෙනම් මෙතන සමාන්තර රේඛාව වෙන නිසා මේ CO සහ OL මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒ කියන්නේ LC සමාන වෙනවා OL ට. ඒ කියන්නේ LC කියන්නේ සම්පූර්ණ OC දුරෙන් භාගයක් කියන නිගමනය ලබා ගත්තා. පැහැදිලි? ඒක එතනින් මම අරගෙන තියෙනවා. ඊළඟට මම කරන්නේ මොකද්ද? ඔයාලා කවුරුත් දන්නවා මේ රූප සටහනේ AC සහ AO සමානයි. ඇයි ඒ? සමාන්තර ආශ්‍රයක ලක්ෂණයක් තමයි විකර්ණ කියන එක සමච්ඡේදනයේ වීම. ඒ අනුව OC සහ AO සමාන වෙනවා. OC සහ AO සමාන නම් අපිට නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ නිගමනය OC සමාන වෙනවා භාගයක් AC කියන. OC හොඳට බලන්න විකර්ණෙන් අර්ධයක් OC මේ දුර මුළු AC දුරෙන් භාගයක්. ඒ වගේම LC කියන්නේ OC ගෙන් භාගයක්. එහෙනම් උත්තරේ තියෙනවා නේද? මේ බලන්න. මෙන්න මේ පද වර්ණ ගැනීම පීඩ දෙක බලන්න LC සමානයි භාගයයි OC. OC සමානයි භාගයයි LC.
මම කරන්න ඕනේ OC ඉවත් කරගෙන මෙවැනි ආදේශයන් අපි අනන්තවත් කළා. නිසා LC සමානයි භාගයේ වරක් භාගයේ වරක් AC වෙනවා. ඒ කියන්නේ උත්තරේ 4න් 1යි AC. මේ අපි එහෙනම් තුන්වෙනි ගණන සාකච්ඡා කරමු. තුන්වෙනි ගණන රූපයක් දීලා තිබෙනවා. ඒ රූපේ තොරතුරු හොඳට අධ්‍යයනය කරන්න. ඔප්පු කරන්න තියෙන්නේ QN සමානයි NO කියන කාරණාව. දැන් අපිට පුළුවන් මේ රූප සරණ දිහා බලද්දි පේනවා මේ QN කියන දුරයි NO කියන දුරයි මේ QO රේඛාව මත පිහිටා තිබෙනවා. ඒ කියන්නේ N මධ්‍ය ලක්ෂයේ බව ඔප්පු කරගත්තා නම් QN දුරට ON දුර සමාන වෙනවා. ඒතකොට QN ට ON සමාන කරගන්න ඉන්න අපි කරන්න ඕන දෙයක් තමයි N මධ්‍ය ලක්ෂය කියලා ඔප්පු කරන්න පුළුවන්. ඊයන අපිට මෙන්න මේ ත්‍රිකෝණයෙන් කරන්න පුළුවන්. අපි තෝරගමු QOR ත්‍රිකෝණය. QOR ත්‍රිකෝණය. ඒකේ QL ට LR සමාන එක දත්තය. ඒ වගේම LN නැත්නම් NL ට RO සමාන්තරයි. එකක් දත්ත. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් QN සහ NO සමාන වෙනවා මධ්‍ය ලක්ෂිත මේ විලෝමයේ හරහා. මෙන්න මේ දුරවල් දෙක සමාන වෙනවා QN ට NO. දැන් ළමයිට වෙනම රූප පාठ කරන්න අවශ්‍ය නැහැ. දැන් අවසාන හරිය ඉන්නේ නිසා දැනුවත් භාවයක් දෙන්න ඕනේ. ඒවා හොඳට හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපිට තිබෙනවා ත්‍රිකෝණ අංග සාම්‍යයක් කරන්න අංක දෙක වශයෙන්. POM මෙන්න මේ පෙන්වන ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න. ඒකත් හරි පහසුයි දරුවනේ මේ බලන්න. PM ට ML සමානයි. ගණනෙම දීලා තිබෙනවනේ එහෙනම් ඒක දත්තය. ඒ වගේ මෙන්න මේ කෝණ දෙක දිහා බලන්න. මොනවද මේ කෝණ? ඒකාන්තර කෝණ. ඒතකොට රේඛා දෙක සමාන්තර තියෙන නිසා එහෙනම් ඒකාන්තර කෝණ දෙක සමානයි. POM LNM ට සමානයි. ඒ වගේම මේ ප්‍රතිමුඛ කෝණ යුගලයත් සමානයි. ඒ අනුව පෙර ස්නාන කළා මෙවැනිම ගණන් කෝකෝපාවස්ථාවේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ අංක දෙකට අපි බලමු ඊට පස්සේ අංක 3ේදී කොහොමද සමාන්තර ආශ්‍රයක් කියන කාරණාව ඔප්පු කරගන්නේ කියලා. එහෙනම් අපි බලමු ඊතුරු කොටස PNLO සමාන්තර ආශ්‍රයක් බව. දැන් මේක ඔප්පු කරගත්තේ ක්‍රම කිහිපයක් තිබෙනවා. දැන් අංග සම කරගත්තු නිසා ඒ ඇසුරෙන් යන්නත් පුළුවන්. තවත් ක්‍රම තියෙනවා. ඒ ඇසුර තමයි උදව් කරගන්න වෙන්නේ. එතනදී සමාන්තර ආශ්‍රය වීමේ ක්‍රම කිහිපයකට යන්න පුළුවන්. දැන් මම තෝරගන්න ක්‍රමෙම වෙන්න ඕනේ නැහැ. මේ මම කරන දේ දිහා බලන්නකෝ. PNLO සමාන්තර ආශ්‍රයක් බව. දැන් දරුවන්ට තේරෙනවා දැනටම තියෙනවා මෙන්න මෙතන මේ PM දුරට ML දුර සමාන. ඒක දත්තයක්නේ. ඒතර මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණය අංග සම කරගත්තු නිසා අපිට කියන්න පුළුවන් මේ NM දුරට MO දුරත් සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණ අනුරූපාංග. ඒ අනුව විකර්ණ සමච්ඡේදනීය කියන ක්‍රමය තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. බලන්න PM සමාන ML දත්තය. ඒ වගේම ඊළඟ කාරණාව OM සමානයි MN OM සමානයි MN අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. එම නිසා PNLO සමාන්තර ආශ්‍රිතය අපි නිගමනය කරන්න පුළුවන් විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වෙන නිසා. චතුරාශ්‍රික විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තර ආශ්‍රයයි. ඒතර ඊළඟ අවසාන කොටස මෙතනම අපි සාකච්ඡා කරමු MO 4න් 1යි QO බව. මේ බලන්න MO QO ගෙන් 4න් පංගුවක් කියලා ඔප්පු කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් මෙහෙම MO සමානයි භාගයයි NO කියන උත්තරේට යන්න. මේ MO දුර NO දුරෙන් භාගයක්. හරිනේ. ඇයි මෙන්න මේ දුරවල් දෙක සමානව තියෙනවානේ. ත්‍රිකෝණවල අංග සම ත්‍රිකෝණ අනුරූපං. ඒ නිසා තමයි මම වරහණ තුල මේ දාලා තියෙන OM MN ට සමාන නිසා තමයි එහෙම ගන්න පුළුවන්. ඊළඟට අපි වේලාසනම සාධනය කළානේ QN ට NO සමානයි කියලා. එවන එතනින් අපිට ගන්න පුළුවන් NO කියන දුර මේ NO කියන දුර මේ QO දුරෙන් භාගයක් වෙනවා කියන. ඒකට හේතුව මෙතන සඳහන් කරලා තිනවා QN NO ට සමාන නිසා. ඉතින් මෙතන තියෙන අර වේලාසන සුළු කිරීමක්මයි ඉවත් කිරීමේ ක්‍රමයෙන් NO ඉවත් කරනවා. මේ පේලියයි මේ පේලියයි භාවිත කරලා මම NO ඉවත් කරනවා. එතනින් ගොඩ නැගෙනවා MO සමානයි භාගයයි NO වෙනුවට දාලා තියෙන නැවත භාගයයි QO. බලන්න මතක් කරගන්න මෙන්න මේ භාගයයි QO දාලා තියෙන්නේ කවුරු වෙනුවටද? මෙතන තියෙන NO වෙනුවට. ඒතර මේ තියෙන භාග අගේ මෙතනක් තිබෙනවා. ඒතර මෙතන මේ NO ඉවත් වෙනවා. ඒ වෙනුවට දෙකෙන් එකයි QO ලබා ගන්න තියෙනවා. දෙකෙන් එකයි වුණාම 4න් එකයි QO. අපේ උත්තරය මේ විදිහට අවසන් කරන්න පුළුවන්. හතරවෙනි ගණන බලමු. මේක දීලා තියෙනවා PQR සමාන්තර ආශ්‍රයක් කියලා. මේ විකර්ණ ඔහිදී ඡේදනය වේ. මෙතන ඡේදනය කියන වචනට වඩා හොඳයි සමච්ඡේදනය කියලා. මොකද අපි දන්නවා සමාන්තර ආශ්‍රයක විකර්ණ ඡේදනය නෙමෙයි. ඒක විශේෂණය වෙනවා සමච්ඡේදනය කියන වචනේ දක්වා. හරි. කොහොමද සමච්ඡේදනය බව මතක තියාගන්න. PQ පාදයේ මධ්‍ය ලක්ෂය වන L. PQ වල මධ්‍ය ලක්ෂයක් තියෙනවා. L මේ තියෙන L කියන මධ්‍ය ලක්ෂය L වන අතර
LO රේඛාවේ මධ්‍ය ලක්ෂය. LO රේඛාව. LO රේඛාවේ මධ්‍ය ලක්ෂය TV. මේ T කියන්නේ LO රේඛාවේ හරි මැද කියලා කියනවා. ඊළඟට කියනවා දික්කල PT රේඛාව හා QR රේඛාව වයිහිදී හමු වේ. ඒ කියන්නේ P ලක්ෂේ නා රේඛාවක් අනින්න ඕන. මෙන්න මේ T හරහා යන පරිදි. ඒතර ඒක දික්කල PT බවට පත් වෙනවා. ඒක QR හමු වෙන තැන y කියලා ගන්න කියලා කියනවා. ඒතර මේ රූපේ පැහැදිලි අපිට දීලා නැහැ රූපයක්. දත්තේ විතරයි දෙන අපි යන රූපය ඇඳගෙන තියෙනවා PQRS සමාන්තර ආශ්‍රයක් විකර්ණ වේදී ඡේදනය වෙලා සමච්ඡේදනය වෙලා PQ වල මධ්‍ය ලක්ෂය L OL යා කරලා තිබෙනවා OL රේඛාවේ මධ්‍ය ලක්ෂය නැවත T ඒ නිසා තමයි OT සහ TL සමාන බව ඉරිකැලි දෙකකින් සඳහන් කරලා තියෙන්නේ දික් කරන ලද PT QR රේඛාවට වයිදී හමු වෙනවා පළවෙනි එක PT සමානයි TY බව හැලෙසි ගණනය කිරීමක් මේ සාධනයක් PT සමානයි TY බලන්න මෙහෙ පොඩ්ඩක් හිතමුකෝ PT ට TY සමාන මේ PT දුරට TY සමාන කරන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයේ දාගත්තා නම් PT ට TY සමාන කරන්න පුළුවන්. හැබැයි විලෝමයේ දානවා නම් මධ්‍ය ලක්ෂයක් තියෙනවා සමාන්තර වදින්න. මේ රේඛාව සමාන්තර වෙන්න ඕන. මෙයා කාට සමාන්තර වෙන්න? QY ට සමාන්තර වෙන්න ඕන. ඒතර QY ට මේ රේඛාව සමාන්තර කරගන්න නම් අපිට පුළුවන් මුලින්ම මෙන්න මේ PQR ත්‍රිකෝණය මුලින්ම ගන්න. PQR ත්‍රිකෝණය අරගත්තාම ඒකේ PQ පාදයේ මධ්‍ය ලක්ෂය L වෙනවා PR පාදයේ මධ්‍ය ලක්ෂය O වෙනවා. දැන් මෙතන තේරුම් ගන්න කොහොමද මේ PR පාදයේ මධ්‍ය ලක්ෂය O වෙන්නේ? PR කියන්නේ විකර්ණය. SQ කියන්නේ විකර්ණය. ඒ විකර්ණ දෙකම සමච්ඡේදනය වෙන නිසා O කියන්නේ මධ්‍ය ලක්ෂය වෙනවා. එහෙනම් අපි මුලින්ම කරන්නේ PQR ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයේ යොදාගෙන LO සහ QR සමාන්තර බව ලබා ගන්න එක. මෙන්න මේ විදිහට මේ ත්‍රිකෝණයට PL සමානයි LQ දත්තය ඒ වගේම PO සමානයි වුණා මම දාස්නාම් කර දෙනවා විකර්ණ කියන එක සමච්ඡේදනය වීම තමයි ඒකට හේතුව. එම නිසා නිගමනය කරගන්න පුළුවන් LO සමාන්තර වෙනවා QR. ඊට පස්සේ අපිට පුළුවන් තෝරගන්න දැන් PQY ත්‍රිකෝණය. PQY ත්‍රිකෝණය දැන් මේ වෙද්දී අපි දන්නවා මේ LT කියන රේඛාව මේ QY සමග සමාන්තර වෙන එකට හේතුව තමයි මෙන්න මේ සමාන්තරතාවය. එහෙනම් අපි ඒ ටික ගුණ කරගත්තාම LT සමාන්තර වෙනවා QY ට. ඒ LO සහ QR සමාන්තර නිසායි ඒක වෙන්නේ. එහෙමනම් දැන් මෙතන මේ කොළ පාටින් වර්ණ ගෙන්නලා තියෙන ත්‍රිකෝණයේ LT සමාන්තර නිසා QY ට අනිවාර්යෙන් PD සහ TY මොකද වෙන්නේ? සමාන වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයේ. ඊළඟට කාරණාව බලමු. PLYO සමාන්තර ආශ්‍රය බව. හඳුනගන්න මේ රූපේ PLYO. ඉතින් කහ පාටින් වර්ණ ගෙන්නන්නේ PLY. දැන් මෙතනදී අපිට පෙර සාධනයත් උදව් කරගෙන ගිය හැකි පහසුවෙන්ම දැන් මේ කහ පාටින් පෙන්නන චතුරාස්‍රයේ විකර්ණ දෙක තමයි එකක් LO අනික තමයි PY. මේ LO කියන විකර්ණයේ මධ්‍ය ලක්ෂයේ T කියන්නේ මේ විකර්ණයේ සමච්ඡේදනය වෙලා තියෙනවා. දැන් PT ට TY සමානද බලන්න. PT ට TY සමානම අපි ලබාගෙන තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට යන්න පුළුවන් PT සමානයි TY සාධිතයි ඒ වගේම PT සමානයි TY සාධිතයි ඒ වගේම LT සමානයි TO එක දත්තය ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් PLYO සමාන්තර ආශ්‍රයක් හේතුව තමයි විකර්ණ කියන එක සමච්ඡේදනය වීම කියන කාරණාව. ඊළඟ ඒකේ අවසාන කොටස 4යි LT සමානයි QR බව. LT වල 4 ගුණයක් QR ට සමාන බව ලබා ගන්න කියලා අපිට කියන්නේ. LT වල 4 ගුණයක්. ඒකත් අපිට ඇත්තටම මේ අර සමාන්තර රාශිය උදව් කරගෙන ගන්නත් පුළුවන් නැත්නම් මෙන්න මේ විදිහට කොටා ගන්නත් පුළුවන් බලමු අපිට පුළුවන්ද කියලා. LO සමානයි භාගයයි QR. ඒක හරිනේ. LO කියන්නේ QR ගෙන් භාගයක්. ඒකට හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. බලන්න හොඳටම PQR ත්‍රිකෝණය දිහා බලන්න PQR ත්‍රිකෝණය. PQR ත්‍රිකෝණය. එතකොට මෙතන අපි දන්නවා O කියන්නේ PR රේඛාවේ මධ්‍ය ලක්ෂය විකර්ණ සමච්ඡේදනය වෙන නිසා. L කියන්නේ PQ වල මධ්‍ය ලක්ෂය. ඒක ලබා දීලා තිබෙනවා. එම නිසා මේ රේඛාව අපිට හඳ දකින්න පුළුවන් LO රේඛාව මධ්‍ය ලක්ෂය ආකිරණ රේඛාවක් වශයෙන් එම නිසා ඒක QR ගෙන් භාගයක් වෙනවා. ඒ වගේම LT සමාන වෙනවා භාගයයි LO ට. මේ LT දුර LO දුරෙන් භාගයක්. ඒකට හේතුව හොඳටම පේනවා දරුවනේ මෙන්න මේ දුරවල් දෙක සමාන නිසා. මේ දුරවල් දෙක සමාන නිසා. එහෙමනම් මෙතනින් අපි උත්තරයට යනවා අර පෙර පරිමස උදාහරණයක් LT සමානයි 4න් 1යි
QR කියලා ලබා ගන්න පුළුවන්. මේ හතරෙන් දෙපසම ගුණ කරපුවාම 4යි LT සමානයි QR කියන පිළිතුරට ළඟා වෙන්න පුළුවන්. පස්වෙනි ගන්න බලමු. PQR ත්‍රිකෝණයේ PR හා PQ පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් x හා y වේ. ඔතන ත්‍රිකෝණයේ තියෙනවා මෙන්න දැන් මධ්‍යලක්ෂ මම ලකුණු කරනවා. PR වල මධ්‍යලක්ෂ x පිළිවෙලින් කියන නිසා ගන්න හරියටම PQ වල මධ්‍යලක්ෂය y. ඊට පස්සේ කියනවා QX සහ YR. එහෙනම් මේ QX මේ YR. රේඛා L හිදී එකිනෙක ඡේදනය වේ. Q හරහා YR ට ඒක තේරුම් ගන්න. දැන් මේ Q ලක්ෂය මෙතන තියෙන මේ Q ලක්ෂය. Q හරහා රේඛාවක් අදිනවා කොහොමද? YR ට සමාන්තර. ඒතර YR රේඛා මෙන්න මේ ඇන්ගල් එකට මේ හැඩයට තියෙන නිසා මේ සමාන්තර රේඛා මෙන්න මේ හැඩයක් තමයි එන්න ඕනේ. ඒ Q හරහා YR ට සමාන්තර. එඳි රේඛාවට දික්කල PL පාදය. PL කියන්නේ P වලින් නම් L පැත්තට මෙහෙම. දික්කල PL පාදය හම්බෙනවලු M වල. මේ සමාන්තර රේඛාවට මෙන්න මේ රේඛාව හමුවන තැන M කියලා කියනවා. පළවෙනි කාරණාව PL සමානයි LM බව පෙන්වනවා. ඉතින් හරි ලේසියිනේ බලන්න දැන් දරුවන්ට පුළුවන් මං හිතන්නේ තාම හොඳින්. මෙන්න මේ PMQ ත්‍රිකෝණයෙන් ඔය වැඩේ කරගන්න පුළුවන්. බලන්න බැරිද කියලා. PL සමානයි LM. PY සමානයි YQ වෙන්න ඕනේ. PY සමානයි YQ දත්තය. ඒ වගේම LY සමාන්තරයි MO එකක් දත්තය. එම නිසා නිගමනය වෙනවා PL සමානයි LM. මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය. ඒ විදිහට අපිට පළවෙනි එක සාධනය කරගන්න පුළුවන්. ඊට දෙවෙනි කොටස බලමු. දෙවෙනි කොටසෙන් කියන්නේ MR හා QX සමාන්තර බව. MR හා QX සමාන්තර බව. MR කියන්නේ මෙන්න මේ රේඛාව. QX කියන්නේ මේ රේඛාව. ඒ රේඛා දෙක සමාන්තර බව. ඉතින් QXම සමාන්තර වෙන්න ඒකේ කොටසක් වුණත් කමක් නැහැ. එහෙම කොටසක් ගැන හිතද්දි මේ XL දුර MR සමග සමාන්තර නම් හරි. ඉතින් පේනවනේ මෙන්න මේ ත්‍රිකෝණයට මධ්‍යලක්ෂ ප්‍රමේය යොදා ගන්න පුළුවන් කියලා. මොකද ත්‍රිකෝණය? PRM ත්‍රිකෝණය. ඒකට මේක අපිට පේනවා PX සමාන වෙනවා XR එක දත්තය ගානේ දුන්නු දෙයක්. අපි වේලාසන සාධනය කරගත් දෙයක් තියෙනවා PL සමාන LM. එහෙනම් XL කියන්නේ මධ්‍යලක්ෂය ආ කිරීම. එහෙමනම් අපිට කියන්න පුළුවන් XL රේඛාව සහ MR රේඛාව සමාන්තර වෙනවා. XL රේඛාවේ පොඩි දිගු කිරීමක් තමයි ඒක QX වෙන්නේ. ඒ නිසා නිගමනය කරනවා MR සමාන්තරයි QX කියලා. එවනම් තුන්වෙනි කොටස නැවත සැරයක් අපිට ඕනකම තියෙන්නේ මෙතනදී QMR වල සමාන්තර ආශ්‍රයයක් බව. මම මෙතන අමතරව දත්තයක් සටහන් කරලා තියෙන අලුත් දෙයක්. මෙන්න මේ සමාන්තරතාවය මෙන්න මේ සමාන්තරතාවය මම පෙන්නලා තියෙනවා බලන්න මෙන්න මේ කොටසයි මේ රේඛාවේ සමාන්තරයක අපි ලබාගත්තු නිගමනයක් පෙර කොටසේ. ඊළඟ අපිට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. RL MQ ට සමාන්තර වෙනවා. ඒකට හේතුව YR හා MQ සමාන්තර නිසා. YR සහ MQ සමාන්තර නිසා RL MQ ට සමාන්තර වෙනවා. ඒ වගේම RM LQ ට සමාන්තර වෙනවා. ඒකට අපි පෙර ලබාගත්තු නිගමනයක් උදව් වුණේ. එම නිසා QMRL සමාන්තර ආශ්‍රයක් කියලා අපිට සාධනය කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් මේ ප්‍රශ්නේ අවසාන කොටස PL බෙදීම PN සඳහා ගියා. මේ බලන්න මෙන්න මේ අපිට උත්තරේ ගත්තේ. අපි හිතමු LN දුර x කියලා. LN දුර x කියලා අපි සලකමු. LN දුර x නම් NN දුරත් x වෙනවා. මොකද දැන් අපි දන්නවා මේ මෙතන තියෙන මේ RMQL කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. නිසා මේ දුරත් x වෙනවා. ඒ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් සමාන්තර ආශ්‍රය විකර්ණ සමාච්ඡේදනය වීම නිසා තමයි ඒකට හේතුව LN සමාන NM සමාන x කියලා මම අරගෙන තියෙන්නේ. ඒ වගේම LM දුර බවට පත් වෙන්නේ එහෙමනම් මේ x දෙන්නගේ එකතුව 2x වෙන්න ඕන. මේ LM දුර 2x වෙන්න ඕන. මේ ඉස්සර අපි සාධනය කරගත්ත දරුවන්ට මතක ඇති PL ට LM සමාන බව. එහෙමනම් දැන් LM 2x නම් PL දුරත් කීයක් වෙන්න ඕනේ? 2x. එහෙනම් මම මේ නිගමනය ලබා ගන්නවා PL සමානයි LM සමානයි 2x වෙන්න ඕනේ. මෙතන 2x. දැන් ඉතින් මට පුළුවන් මේ විදිහට මේක උත්තරය අවසන් කරන්න. PL කියලා කියන්නේ PL කියන්නේ 2x නැවත ඒකට x එකතු වෙනවා. මේ තියෙන උත්තරේ PL වෙන්නේ 2x PN සමාන PN කියන්නේ 2x ධන x. ඒ කියන්නේ උත්තරේ 3x. ඒ වගේම PL වෙන්නේ 2x. ඒක අපි දන්නවනේ. එවනම් දැන් අපිට කරන්න තියෙන මේ දෙක බෙදීමෙන් පිළිතුර හොයන්න. PL බෙදීම PN සමාන වෙනවා 2x බෙදීම 3x ට x කැපිලා යනවා. ඒ අනුව අවසාන උත්තරේ එන්නේ PL බෙදීම PN සමානයි 3න් 2 කියලා පිළිතුර.
සියලු වීඩියෝ නැරඹීම සඳහා WinMaths with Terence Piris YouTube channel එකට හෝ Frank Terence FB පිටුවට පිවිසෙන්න. ඔබගේ කාරුණික යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ මගින් පළ කෙරෙන පාඩම් ඔබට ප්‍රයෝජනවත් යයි සිතේ නම් යහළුවන් අතර ෂෙයා කරන්න. එසේම අපගේ මෙම YouTube channel එක subscribe කොට ඉදිරි පාඩම් පිළිබඳ පහසුවෙන් දැනුවත් විය හැක. ඔබ සැමට ස්තුතියි.